ආයිබෝන් සුබ දවසක් සුබ දැසනක් හිතවතුනි ඔබ සුවෙන් සුරක්ෂිතව ඇති කියලා විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා අපේ රටේ බස්නාහිර පළාතත් ඒ වගේම දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන පසුබිමක ඔබ අප මුණ ගැහෙන්නේ. ඉතින් 2020 අවුරුද්ද මුළු ලෝකෙම ඉදිරි ගමන ආපස්සට හරවපු මාරාන්තික වසංගත රෝග තත්වයක් එක්ක අපි දැන් එහි දෙවන රැල්ලක් ගැන ජාත්‍යන්තරයෙන් අහනවා දකිනවා. ඒ වගේම ඇතැම් සංඛ්‍යා අපේ හිත අපි තැති ගන්වන සුළු සංඛ්‍යා අපි ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැනුවත් වෙනවා. උදාහරණයක් විදියට ලෝකයේ වැඩිම දෛනික සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වුණා ගිය සුමානි දවසක ලක්ෂ 5ක පිරිසක්. ඒ වගේම යුරෝපයේ එක සතියක මරණ ප්‍රතිශතය 32%කින් වැඩි වුණු බව අපි දැනුවත් වෙනවා. ඊයේ නෙමේ පෙරේදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරා මෙතෙක් මේ වෛරස් ගැන මේ පැන්ඩමික් එක ගැන අපි දැනගත දවසින් ඉඳලා අද වෙනතුරු එක රටකින් වාර්තා වුණු වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව අපිට ඇමරිකාවෙන් අහන්න ලැබෙන අය ලක්ෂෙ පන්නපු ගාණක් වුණා. මේ ලෝක තත්ත්වය. අපේ රටේ අපි මුල් වතාවට මේ වසංගතයට මුහුණ දීපු වෙලාවේ අපි රටක් විදියට රජය සෞඛ්‍යාංශය ආරක්ෂකාංශ මහ ජනතාව වන ඔබ අප මේ තත්ත්වය ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන ඒ පාලනය කරගෙන මුළු ලෝකෙම පැසසුම් ලබන තත්ත්වයක් අපි දැක්කා. අද දවසේ තත්ත්වය ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. අපි දෙවන වතාවට මේ උවදුරට මේ තර්ජනයට මේ අභියෝගයට මුහුණ දෙනවා. හිතවතුනි අපි රටක් විදියට අද දවසේ මේ මුහුණ දෙන අභියෝගයේ දිග පළල ගැඹුර හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම රජය සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ තත්ත්වය මිටිගේට් කරන්න මේක පාලනය කරන්න මේක කළමනාකරණය කරගන්න මොන වගේ ක්‍රියාමාර්ගද මොන වගේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ වගේම මහ ජනතාව විදියට ඔබත් මමත් මේ වෙලාවේ අපේ පුරවැසි වගකීම තේරුම් ගන්න ඕනේ කොහොමද කියන කාරණා ගැන. ඊටම වැදගත් තොරතුරු කතා කරන්නට සුදුසුම පිරිස. ඒ ගැන අයිතියක් තියෙන පිරිස, ඒ ගැන දැනුමක් තියෙන පිරිස අපි කැඳවා ගන්නවා මේ පැයක සාකච්ඡාවට. ඒ ගැන අපි සූතිවන්ත වෙන්නේ ජාතික රූපවාහිනියේ සභාපතිතුමන් වෛද්‍ය නිහාජාතික මැතිතුමන්ට මේ සාකච්ඡාව සඳහා මේ පිරිස අපිට එකතු කරලා දීම ගැන අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුනිසිංහ මහතාව ආයිබෝන් කියලා. ඒ වගේම අපි අපේ අලුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රත්නව පිළිගන්නවා වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ආයිබෝන් කියලා. මගේ වම් පැත්තේ කෙළවරේ ඊයේ දවසේ මාධ්‍ය එක්ක හිටියානම් ඔබ මේ වෙන විට අපි දැනුවත් මේ අර පරණ කොරෝනා වෛරස් එක නෙමෙයි මේක අලුත් ප්‍රභේදයක් මේ වෙන ප්‍රභේදයක් කියන කතාව මේ වෙන විට ඔබ දන්නවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන්නට පෙරමුණ ගත්ත. ඒ ගැන අපිට තොරතුරු කියන්න සුදුසුම කෙනා තමයි මේ ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ආයිබුවන්. ඒ වගේම මගේ දකුණු අත පැත්තට යන්න වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ආයිබුවන් කියනවා ඔබතුමාට. ලේකම්තුමනි අපි අපේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ගමු. මෙතනින් දැන් මේ අපි කතා කරන්නේ මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් ගැන. මේ වෙලාවේ සියලුම තීන්දුව తీරන ගැනෙන්නේ රජයත් එක්ක ඒකාබද්ධව සෞඛ්‍යාංශයේ නිර්දේශ රෙකමෙන්ඩේෂන්ස් මත පදනම්ව. අපි කැමතියි දැනගන්න ඔබතුමාගෙන් දැන් එක වතාවක් අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මේක සාර්ථකව ජයගෙන අපි දැනගෙන හිටියා මේ ප්‍රශ්නේ නැවත වතාවක් හිස ඔසවන්නට පුළුවන් කියලා. ඒ தත්වය තුල මොන වගේ පෙර සූදානමක්ද තිබ්බේ මේ දෙවන වතාවේ අභියෝගයක් ආවනම් ඒකට මුහුණ දෙන්න. සඳමාලි ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපව මේ සාකච්ඡාවට කැඳවීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඇත්තටම මේ දකුණු ආසියාවේ කලාපයේ තියෙන හොඳම ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් කියලා හඳුනාගෙන තියෙනවා. අපිට මීට කලින් පළපුරුද්දක් තිබුණා ප්‍රථම අවධියේදී මේ කොරෝනා වෛරසය කොහොමද හැන්ඩල් කරන්න කියලා. හැබැයි ඒක අඩු වෙගෙන ගියා කියලා අපි අපේ ඒ පෙර සූදානම නතර කරේ නැහැ. අපිට හොඳ සූදානමක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපිට හොඳ සූදානමක් තිබුණා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් ආරක්ෂක හමුදාවලුත් එකතු වෙලා අපේ ඒකාබද්ධ සූදානමකුත් තිබුණා. මෙහිදී රෝගීන් ආයි ඇති වෙන්න පටන් ගත්තොත් පළමු ප්‍රශ්නේ වෙන්නේ ඔවුන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සම්බන්ධතාවයන් හඳුනා ගැනීම, ඒ වගේම ඔවුන්ට ප්‍රතිකාර කිරීම. මේ අංශ දෙක ගැනම පැහැදිලි දැක්මක් අපිට තිබුණා. ඒ වගේම තමයි පර්යේෂණාගාරවල තත්ත්වයක්. මුලාවේදී අපිට කරන්න පුළුවන් වුණේ PCR පරීක්ෂණ 2000ක් 3000ක් අතර ප්‍රමාණයක්
ඒක වැඩි කරගන්නේ කොහොමද කියලා අපි බැලුවා. නමුත් මේ අවස්ථාව වෙනකොට පටන් ගත්තේ අපි 4000කින් විතර. මුල් දවස්වල 4000 5000 අතර කාලයක් ප්‍රමාණයක් කරා. ඊට පස්සේ 6000 7000 8000 දැන් මේ වෙනකොට 10000 දක්වා වැඩි වෙලා තියෙනවා. පර්යේෂණාගාරවල ශක්තිය වැඩි කරලා තියෙනවා. PCR ටෙස්ට් කිට් ගෙන්නන එක වැඩි කරලා තියෙනවා. මේ වෙනකොට අපිට දවසකට සාමාන්‍යයෙන් 10000ක් විතර කරන්න පුළුවන්. ඊයේ දවසේ ගත්තොත් අපි 11900 ගාණක් කරලා තිබුණා. ඒ හැබැයි උපරිම ශක්තිය යොදලා. ඒ වගේම තමයි ආරක්ෂකාන්ත සෞඛ්‍යාන්තත් ඒකාබද්ධව මේගොල්ලන්ව හඳුනා ගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක තියෙනවා කියලා. බුද්ධියංශය යොදාගෙන මේ ආසාදිතයින්ගේ සම්බන්ධතාවයන් හඳුනා ගන්න ක්‍රමයක්. ඒක ගිය පාර පටන් ගත්ත එක මේ පාර තවත් ශක්තිමත් කරලා තාක්ෂණික දැනුමත් ඒකට එකතු කරලා ඊටමත් ශක්තිමත් ඊටමත් පහසුවෙන් මේ කන්ටැක්ට් ට්‍රේසිං එක කරගන්න අපිට සූදානම් කරලා තිබුණා. රෝහල් පද්ධතිය ගත්තොත් රෝහල් වලට අතිධාරිතාව සම්බන්ධයෙන් ලෙඩ්ඩු පොඩි ප්‍රමාණයක් ආවොත් 100ක් 200ක් ආවොත් මොන රෝහල්ද අපි පාවිච්චි කරන්නේ? ඊට වැඩි වුණොත් 500ක් 600ක් ආවොත් මොන රෝහල්ද පාවිච්චි කරන්නේ? විශාල ප්‍රමාණයෙන් ආවොත් 1000ක් 2000ක් ආවොත් ඊළඟට අපි ගන්න පියවර මොනවද කියලා අපිට පෙර සූදානමක් තිබුණා. එය දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔව්. ලේකම්තුමා සඳහන් කරේ අපි පළවෙනි වතාවේ මේ අභියෝගයේ ජය ගන්නට ක්‍රියාත්මක වුණේ මොන ආකාරයෙන්ද? ඒ සිද්ධාන්ත පාවිච්චි කළා වඩාත් හොඳින් අපි මේ ඊටාම හොඳ පෙර සූදානමක ඉඳලා මේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන බව තමයි එතුමා සඳහන් කරේ. මම කැමති අධ්‍යක්ෂණතුමා වෙතට යොමු වන්නට. දැන් අපේ රටේ මේ අපි දෙවන වතාවට මේ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට අපි දකින විශේෂ දෙයක් තමයි කලින් වතාවට වැඩිය කිසියම් ප්‍රදේශයකට අදාළව අපි ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනාගත්තට පස්සේ ඒ ප්‍රදේශයට සංචරණ සීමා පනවලා ඒ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පළවලා ඒ ප්‍රදේශය කන්ටේන් කිරීම හරහා අපි මේ තත්ත්වය පාලනය කරන්න ගන්න උත්සාහය අපි දකිනවා. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ මෙහෙම කරන එක හරහා අපිට තියෙන ලොකුම බෙනිෆිට් එක ලොකුම වාසිය තමයි අපි අර රට වහ ගන්න නැතුව රට ලොක්ඩවුන් කරන්න නැතුව ආර්ථිකය සම්පූර්ණයෙන් අඩාල කරන්න නැතුව මේ තත්ත්වයට මුහුණ දෙන එක. අපි ගැන කතා කරමු. ඔව් ඇත්තටම මම හිතන්නේ අපි අපිට ඉතාමත්ම හොඳ පබ්ලික් හෙල්ත් ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඒ වගේම හොඳ රෝහල් පද්ධතියක් තියෙනවා. ඒකට අපි ගිය වතාවේ අපි ඇත්තටම රට ලොක්ඩවුන් කරලා අපි මේකට මුහුණ දුන්නා. නමුත් මේ වතාවේදී අපි රෝගීන් වාර්තා වන ප්‍රදේශ හඳුනාගෙන ඒ හඳුනාගත් ප්‍රදේශ වලට පමණක් ආශ්‍රිත වෙන විදිහට මේ නිරෝධායන ඇඳි නීතිය පැනවීමක් තමයි කරලා තියෙන්නේ. ඒක ඇත්තටම මේ ඒකට හේතු ගොඩක් තියෙනවා. අපි දන්නවා රටක් ලොක්ඩවුන් කරාම මම හිතන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් ඒ වගේ අත්‍යවශ්‍ය සේවා හැරෙන්න අනිත් ඔක්කොම සේවා නතර වෙනවා. එතකොට අපි මේ හැම දෙයක් කරන්නම රටේ ආර්ථිකය ප්‍රාණවත්ව තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි දවසකට අපි ලේකම්තුමාත් වගේ අපි දැන් ඊයේ දවසට PCR පරීක්ෂණ විතරක් 11000ක් කරලා තියෙනවා. ඊයේ දිනට පමණක් 11000. එතකොට ওই PCR පරීක්ෂණයකට සාමාන්‍යයෙන් රුපියල් 6000කට කිට්ටු ප්‍රමාණයක් වැය වෙනවා. එතකොට මිලියන 60ක ප්‍රමාණයක් යනවා PCR පරීක්ෂණ වලට විතරක්. එතකොට මේවා මේ රජයේ සහ ජනතාවගේ මුදල්. ඉතින් එතකොට අපි මේක එතකොට ආර්ථිකය නතර වුණොත් අපිට මේ හැම දෙයක්ම නැති වෙනවා. එතකොට දෛනිකව හම්බ කරගෙන කන කෙනාගේ ඉඳලා රජයේ සේවකයා දක්වා අපි සියලු දෙනාටම අපි රජයෙන් මුදලක් වියදම් කරනවා. එතකොට ඒ වගේම සෞඛ්‍ය කියන්නේ රජයෙන් සම්පූර්ණයෙන් වියදම් කරන්නේ. එතකොට මේ රටක් ලොක්ඩවුන් කරනවා කියන එක ඉතාමත්ම ලොකු තීරණයක්. ඒ නිසා තමයි අපි හැම දෙනාටම සාධාරණ වෙන විදිහට තමන්ගේ ආර්ථික තත්ත්වයක් එසේම පවත්වාගෙන යන්න තමන්නුත් මේකෙන් ආරක්ෂා වෙලා මේ ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවා. එතකොට අපි පැහැදිලි සෞඛ්‍ය උපදෙස් නිකුත් කරලා තියෙනවා. මේ කොහොමද සංචාරණය සීමා කරන්නේ? කොහොමද තමන්ගේ වැඩ කරන ස්ථානයේ හැසිරෙන්න ඕනේ? කොහොමද තමන්ගේ ෆැක්ටරි එකේ මේවා කරන්නේ? කියන්නේ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරන ගමන් ෆැක්ටරි එක වැඩ කරන්නේ. ඉතින් ඒ පුරුදු අනුගමනය කරමින් මේක තමන්ගෙන් තවත් කෙනෙක්ගෙන් තමන්ටත් ඒ වගේම මේක සමාජයටත් නොයන විදිහට නොයන්ඩ අවම හැකියාව තියෙන විදිහට වැඩ කරන්න කියලා තමයි අපි කියන්නේ. එතකොට ඇත්තටම මුළු රටම එකපාරට ලොක්ඩවුන් කිරීම අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරන්න ගියොත් ඇත්තට මේක ආර්ථිකමය වශයෙන් මෙන්න සමාජීය වශයෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙන දෙයක්. ඉතින්
ඒ නිසා තමයි අපි මේ අවස්ථාවේදී මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ඒ කියන්නේ මහ ජනතාව අපිට මේකට 100%ක් සහයෝගය දෙනවා. ඉතින් සමහර වෙලාවට කීප දෙනෙක් ඉතාමත් අතලොස්සක් මේකට ඒ කියන්නේ අපි මේ කියන සෞඛ්‍ය පුරුදු නොපදින අවස්ථා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් අපි ඉතාමත්ම කාරුණික ආයෝජනයක් කරනවා අපිට මේකට සහයෝගය දෙන්න. එතකොට අපිට ඇත්තටම පුළුවන් අපිට මේ රට සම්පූර්ණ ලොක්ඩවුන් එකක් කරන්නේ නැතුව මේ අවශ්‍ය ඒරියා එක විතරක් නිරෝධායන දිනින්තිය පනවල අවශ්‍ය වුණොත් අපිට මේ තියෙන රට මේ ආකාරයෙන්ම වැඩ කරන ගමන් අපිට මේ රෝගය මර්ධනය කරන්න පුළුවන් කියලා. ඔව්. අධ්‍යක්ෂකතුමා සඳහන් කරේ හිතවතුනි අපි දහසක් මැසිවිලි නගන අතර වාරේ PCR පරීක්ෂණ පරක්කු වෙනවද නැත්නම් කරන්න ඕනේවා ඔක්කොම කරනවද වගේ දේවල් මැසිවිලි ලෙස නගන අතරේ හිතලා බලන්න මොහොතකට දිනකට PCR පරීක්ෂණ 10000ක් කරනවා නම් එහෙම හිතුවොත් අපි රුපියල් මිලියන 60ක් එහෙම නේද ඔබතුමන් සඳහන් කරේ රුපියල් මිලියන 60ක මුදලක් මේ රටේ රජය මහජන මුදල් මේ දරන්නේ. ඉතින් මෙහෙම පසුබිමක අපි රටේ ආර්ථිකය රටේ ජන ජීවිතය අඩාල කරගන්න නැතුව මේ ගමන යන්න දරන උත්සාහයේ ඔබ පංගුකාරයෙක් වෙන්න ඕනේ කියන යෝජනාව තමයි අපි කරන්නේ. මේක රජයට සෞඛ්‍යාංශ වලට තනියම කරන්න පුළුවන් දෙයක් නොවෙන හින්දා සහ රජය සෞඛ්‍යාංශ හැකි හැම උත්සාහයක්ම දරන බවට අපිට නිරන්තර තහවුරු කිරීම රියැෂුරන්සස් දෙන හින්දා මහාචාර්යතුමියනි ඊයේ අපි දැනගන්නේ අපි මෙච්චරක් කල් කීකිය මේක කොහොමද මේ තරම් බෝ වෙන්නේ. දැන් ගිය පාර ආපු වෙලාවේ අපි මෙහෙම 100 ගණන් වලින් ආසාදිතින් වැඩි වෙනව ඇහුවේ නැහැ. දැන් මේක 100 200 300 500 800 ගණන් දෛනික ආසාදිතින් වාර්තා වෙනකොට අපි හිතන්න ගත්තා මේ අර වෛරස් එකමද නැත්නම් මේ වෙන වෛරස් එකක්ද කියලා. දැන් ඒකට උත්තරයක් ඔබතුමියගේ කණ්ඩායම සතුව තියෙනවා. මම කැමති දැනගන්නට අපි දැන් මේ වෙනකොට දැනුවත් මාධ්‍ය හරහා මේක වෙන ප්‍රභේදයක් අපි කලින් COVID-19 කියලා හඳුනාගත්ත එක නෙමෙයි කියලා. මෙහෙම හොයා ගැනීමක් කරන්න මොන වගේ පසුබිමක්ද තිබුණේ? මේක රුටීන් දෙයක්ද නැත්නම් මොන පසුබිමකද මේ පරීක්ෂණය වෙන්නේ කියන තැනින් පටන් ගමු. හරි. ඇත්තටම මේ ජානමය පරීක්ෂාව මේ වගේ අලුතෙන් එන වෛරස් ජානමය පරීක්ෂාවට ලක් කිරීම ඉතාමත් වැදගත්. මොකද අර අලුතෙන් එන වෛරස් ටිකක් මියුටේට් වෙන්න පුළුවන්. එතකොට ඒ සමහර ඒ වෙනස් වීම එක එක විදියට බලපාන්න පුළුවන්. වෛරසයේ සාන්ද්‍රණය අඩු කිරීම සහ ඒකේ විරුලන්ස් එක. ඒ කියන්නේ පුද්ගලයන්ට රෝග ලක්ෂණ වැඩි කිරීම සහ අඩු කිරීම වගේ දේවල් ඇති කරන්න පුළුවන්. ඒකින්ද ඇත්තටම අපේ විශ්වවිද්‍යාලයෙන් මාර්තු මාසයේ සිට ඔක්කොම මේ ජානමය පරීක්ෂාවට ලක් කරා. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලම කියන්න ඕනේ මුළු ලෝකෙම තියෙන මේ SARS-CoV-2 වෛරස් එක සෑහෙන දුරට සමානයි. සුළු වෙනස්කම් තමයි තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රභේද වශයෙන් හඳුන්වන්නේ ඒ වෛරස් වල සුළු වෙනස්කම් තියෙන ප්‍රභේද තමයි. එතකොට දැන් අපි මාර්තු මාසයේ වෛරස් ප්‍රභේද ජානමය පරීක්ෂාවට ලක් කරාම අපි දන්නවා මාර්තු අප්‍රේල් මාසවල ගොඩක් පිට රටවල් වලින් එක රටවල් වලින් පුද්ගලයන් ආවා. එතකොට විවිධ වර්ගයේ වෛරස් ප්‍රභේද මාර්තු අප්‍රේල් මාසවල තිබුණා. ඊට පස්සේ රට ලොක්ඩවුන් එකකට ගියා මාර්තු 20 මම දන්න තරමට. ඊට පස්සේ මාචාර්යතුමනි මට සමා වෙලා තප්පරයකට වෙලාව දෙන්න. හිතවතුනි අපේ මේ වෙලාවේ කතා බහ COVID-19 වෛරස් ව්‍යාප්තියේ අද දවසේ අභියෝගය අපි තෝරගන්නේ කොහොමද කියලා මහාචාර්යතුමනි ඔබට අවස්ථාව. අර මම කිව්වා වගේ එතකොට අප්‍රේල් මාසයේ අපිට දැක ගන්න ලැබුණා කොළඹ පැතිරීගෙන යනවා. එතකොටත් වෛරස් ප්‍රභේද කිහිපයක් තිබුණා. එයින් අපි සෑහෙන මේ රෝගය කන්ට්‍රෝල් කරගත්තා. ඒකට අපි දැනගත්තා කන්දකාඩු පොකුරක් ඇති වුණා ජූලි මාසයේ. එතකොට ඒකේ තිබුණේ එක වෛරස් ප්‍රභේදයයි. එතකොට අපි දන්නවා මේ මාර්තු මාසයේ ඉඳන් ලංකාවේ තිබිච්ච වෛරස් ප්‍රභේද මොනවද? සහ ඒවයි තිබිච්ච මොන හරි මියුටේෂන්ස් තිබුණාද? අර ශීඝ්‍රයෙන් පැතිරීගෙන යන ක්‍රමය ඇති කරන්න. දැන් යුරෝපය සහ සමහර රටවල ඇමරිකාව සහ ගොඩක් රටවල මේ SARS-CoV-2 වෛරස් එකේ ජානමය වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ වෛරස් එක ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. ඒතර අපි මේ සැරේ කරේ අපි දන්නා මිනුවන්ගොඩ ආසාදිතයන් ඉන්නවා, කොළඹ ආසාදිතයන් ඉන්නවා, ඒ වගේම පෑලියගොඩ ආශ්‍රිතයෝ ඉන්නවා, බේරුවල ෆිෂ් මාකට් සහ ඒ ආශ්‍රිතයෝ රෝහල්වල රෝගීන් ඉන්නවා. ඒතර අපි මේ එක එක තැන්වලින් වෛරස් අරගෙන ඒවා ජානමය පරීක්ෂාවට ලක් කරා. අර කලින් තිබිච්ච වෛරස් ප්‍රභේදමද දැන් ලංකාවේ තියෙන්නේ සහ අර ජානමය වෙනස් වීමක් ඇවිල්ලා තියෙනවද අර ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාම ඇති කරන කියලා. ඒතර අපිට දැනගන්න ලැබුණේ දැන් තියෙන වෛරස් ප්‍රභේදය මීට කලින් අපි මාර්තු අප්‍රේල් සහ කන්දකාඩු ඒ ක්ලස්ටර්ස් ටික ගත්තම ඊට වඩා සම්පූර්ණ වෙනස් වෛරස් ප්‍රභේදයක් තමයි දැනට ලංකාවේ තියෙන්නේ. සහ මේ තියෙන වෛරස් වල අර ජානමය
වෙනස් වීම ඇති වෙලා තියෙනවා. එතකොට මේ වෛරසය ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරීගෙන යන වෛරසයක්. ඒ කියන්නේ ආසාදිතයන්ට ඉතාමත් වැඩි වෛරස් ප්‍රමාණයක් ශ්වසන තරලවල තියෙනවා. ඒතර එවන් පුද්ගලයන්ගෙන් ඉතාමත් ඉක්මනින් මේ වෛරසය පැතිරී යාම දකින්න ලැබෙනවා. දැන් ඒක අපි දැන් මාර්තු අප්‍රේල් මාසයේ ඔහම ඉක්මනට වෛරසය පැතිරෙනවා දැක්කේ නැහැ. ඒකට අපිට දැන් ඉතාමත් පැහැදිලිව පේනවා. ඉතාමත් ඒ කියන්නේ අර මාළු ගන්න ගිහපු පුද්ගලයෙකුටත් ටිකක් වෙලා ඒ කියන්නේ පැය භාගයක් විතර හිටියහම වෙන මොනවත් කරලා නැහැ. එතකොට අර වෛරස් සාන්ද්‍රණය ගොඩක් වැඩි වෙනකොට යම්කිසි පරිසරයක ඒක ආශ්වාස ප්‍රාශ්වාස කරාම ඒක ආසාදිතයෙක් වෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට මේකෙන් කියවෙන්නේ මහ ජනතාවයේ උදව්ව ඉස්සරටත් වඩා අපිට අවශ්‍යයි. අර ඉතාමත් ඒ කියන්නේ මාස්ක් එක පළඳිනව විතරක් නෙවෙයි හරියට මාස්ක් එක පැළඳීම. සහ අර සෞඛ්‍යමය පුරුදු ඇති කර ගැනීම. සමාජ දුරස්ථතාවය පවත්වා ගැනීම. ඉස්සරටත් වඩා දැන් අපිට ඉතාමත් මහ ජන සහයෝගය අවශ්‍යයි. අපිට මේ රෝගය මේ ආසාදිත තත්ත්වය කන්ට්‍රෝල් කර ගැනීමට නම්. ඔව්. හිතවතුනි මහාචාර්යතුමිය සඳහන් කරන්නේ මෙවර මේ ලැබුගින්නක් වගේ අපේ රට පුරා පැතිරෙන වෛරසය අපි මීට කලින් හඳුනාගත්ත වෛරසයට වඩා වෙනස් ප්‍රභේදයක් බව. එහි වෛරල් ලෝඩ් එක වැඩි කියන එක. ඒ කියන්නේ කාට හරි මේක හැදුනොත් ආසාදිතයා සතුව තියෙන වෛරස් සාන්ද්‍රණය ඊටාම ඉහළ වෙන එක. ඒ වගේම යාගෙන් පරිසරයට නිකුත් වෙන ප්‍රමාණය සාන්ද්‍රණය වැඩි. ඒ නිසාම මේ ඊටාම වේගයෙන් ඉන්ෆෙක්ටිවිටි කියලා අපි එකට කිව්වේ. ඒක ඊටාම වේගෙන් පැතිරෙන්න පුළුවන්, ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසායි මෙවර උදක්ම මහජන සහයෝගය අපේක්ෂා කරන්නේ ඔබේ මගේ අපේ පුරවැසි වගකීම අපි මනවින් තේරුම් ගන්න ඕනේ කියන එක මෙවර අපි වඩාත් අවධාරණය කරන්නේ එම්ෆසයිස් කරන්නේ ඒ නිසා මේ අලුත් හොයා ගැනීමත් එක්ක මම කැමති විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමන්ව විමසන්නට මෙන්න මේ කාරණාව ගැන. ඔබතුමන් මුල් අවදියේ ඉඳලම මේ වැඩේ හිටපු කෙනෙක් විදිහට කණ්ඩායමේ කෙනෙක් විදිහට අපි මුලින් දැක්කේ යම් කිසි තැනක යම් කිසි ප්‍රදේශයකට අදාළව ආසාදිතයින් හොයාගන්නවා ආශ්‍රිතයින් හොයාගන්නවා ඒ ආශ්‍රිතයින් හඹා යාමට වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ ආසාදිතයින් රෝහල්ගත කරලා ප්‍රතිකාර කරනවා ආශ්‍රිතයින්ව නිරෝධනයට ලක් කරන ඒ වගේ ක්‍රමවේදයක් තමයි අපි මුල්වර හඳුනාගත්තේ. ඒ ක්‍රමවේදයේ වෙනසක් මෙවර සිදු වෙනවද නැත්නම් එයමද මෙවරත් සිදු වෙන්නේ? පැහැදිලිවම ගම රටක් විදියට අපේ හැමදාම තිබුණ දේ තමයි මොකද වසංගත රෝග සිද්ධාන්ත අනුව බැලුවම ඕන රෝගයක් පාලනය කරද්දී ඒක ප්‍රජාවේ රෝග කාරකය වැඩිපුර පතිරනවා නම් ඒක සමාජ සම්ප්‍රේෂණයේ කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඒතර මූලික සිද්ධාන්තය තමයි ප්‍රජාව තුළ පවතින ආසාදිතයන් සංඛ්‍යාව හැකි ඉක්මනින් ප්‍රජාවෙන් ඉවත් කිරීම තමයි කරන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන මේක වෛරස් එකකින් ඇති වෙන ලෙඩක්. මේක ගෝලීය වසංගත තත්ත්වයක් කිසිම එන්නතක් නැහැ ප්‍රතිකාරයක් නැහැ. එවැනි තත්ත්වයක් තුළ අපිට ප්‍රජාව තුළ මේ පවතින ආසාදිතයන් අඩු කිරීමට තියෙන එකම ක්‍රමවේදය තමයි ඔවුන්ම ඉතාමත් සක්‍රියව ඉතාමත් ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ව එතනින් ප්‍රජාවෙන් ඉවත් කිරීම. ඒ ක්‍රමවේදය අපි එදත් කරේ ඒ ක්‍රමවේදයමයි ඒ ක්‍රමවේදයෙන් පාවිච්චි කළා තමයි අපිට යම් සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් උනේ. අදත් ඒ ක්‍රමවේදයේ කිසිම වෙනසක් නැහැ. අදත් අපේ මූලිකම මේ ක්‍රමවේදයේ උපක්‍රමය තමයි මේක පාලනයේදී අපි භාවිතා කරන්නේ. ඉතාමත් කාර්යක්ෂමව මේ ආසාදිතයන්ව හඳුනාගෙන ඔවුන්ව ආසාදිතයන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ව නිරෝධාන ක්‍රියාවලියට ලක් කිරීම තුලින් මේ සමාජය තුළ මේක පැතිරීම සීමා කිරීම තමයි අපේ ක්‍රමවේදය. ඒක හොඳම උදාහරණයක් තමයි දැන් අපි ගත්තොත් මුගක් රටවල් වල සක්‍රියව මේ රෝගීන් හමා යන ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ නැහැ. මේ පැසිව් සිස්ටම් එකක් තියෙන. ඒ කියන්නේ මට රෝග ලක්ෂණ ආවොත් ප්‍රතිකාර තැනට ගියොත් විතරයි පරීක්ෂණ වල ලක් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. පරීක්ෂණත් බොහෝ විට සමහර රටවල් වල මේ සමාජ සම්ප්‍රේෂණයක් තියෙන රටවල් වල සීමා කරලා තියෙන රෝග ලක්ෂණ තියෙන අයට විතරයි. රෝහල්ගත කිරීමත් සීමා කරලා තියෙන්නේ ඒ කියන්නේ ශ්වසන අපහසුතාව තියෙන. ඒ කියන්නේ සංකූලතා එන්න පුළුවන් මුල් අවදියේ ඉන්න අයට විතරයි සීමා කරලා තියෙන්නේ. ඒ තුල ඕනෑම වෙලාවක සමාජයේ රෝගීන් සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් ඒ තුල පැතිරීම කාර්යක්ෂම සිද්ධ වෙනවා. රටක් විදියට අපි එදා ඉඳන්ම කරපු මේ ප්‍රතිපත්තිය තමයි දැන්ටත් කරන්නේ ඒකයි. හැම රෝගියෙක්වම කිසිම ප්‍රජාවේ තියන්නේ නැතුව ආශ්‍රිතයෙක්ව නිරෝධානය කරන රෝගීන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානට ගන්න එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සිද්ධිය ගත්තත් එතන රෝග ලක්ෂණ තිබුණේ නැහැ. අපි යම්කිසි රෝගියෙක්ව හඳුනා ගන්නවා. දැන් එතනත් කියන්න ඕන අපි සෞඛ්‍ය පද්ධතියේ අපි ක්‍රමවේදයක් හඳුනාගෙන තිබුණා. ඒ කියන්නේ නැතුව මේක ඔය රෝගිය නැත්තම් කවදාවත් සමහරට ඔක හඳුනා ගැනීම තවත් සති කිහිපයක් පරක්කු වෙන්නට ඉඩ තිබ්බා. මොකද අපේ ආවේක්ෂණ පද්ධතියක් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් අපි ස්ථාපිත කරලා තිබ්බා. අපි දැන් රෝගීන් සමාජයේ වාර්තා නොවන මාස කිහිපයක් තිබුණා. නමුත් මේ හැම මාස කිහිපය තුලම
අපේ නොනවැත්තෙන ආවේක්ෂණ පද්ධතියක් තිබ්බේ. ඒ කියන්නේ හැම ප්‍රධාන රෝහලකටම ශ්වසන රෝග සඳහා මොනම හෝ ශ්වසන රෝගයක් සඳහා එන රෝගීන්ගේ නියැදියක් කරන් නිරන්තරයෙන්ම PCR පරීක්ෂණය කළා. ඊට අමතරව සමාජයේ අවදානම් කණ්ඩායම් ඉලක්ක කරලා ඔවුන්ගේ සාම්පල නිරන්තරයෙන් පරීක්ෂණ වලට ලක් කරා. අනේ ඒ වගේම තමයි රෝහල් වලට ශෝෂණ ආබාධ වලින් එන සෑම කෙනෙක්වම මේ PCR පරීක්ෂණයට ලක් කිරීම කළා. දැන් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි ඇත්තටම අපිට මුලින්ම අපි මේ හිර කඳුරු වගේ අවදානම් තැන්වල නිරන්තර පරීක්ෂණ කළා. ඒක ප්‍රතිඵලයක් තමයි අපිට කන්ද කාඩු පොකුර හඳුනා ගන්න ලැබෙන්නේ. ඒතකොට දැන් මේ ගම්පා රෝහලේ අර විදියට එන මේ හඳුනා ගැනීම හින්දා තමයි අපිට බ්‍රැන්ඩෙක්ස් පොකුර හඳුනා ගන්න ලැබෙන්නේ. ඒතර ඒ ආකාරයෙන් අපි පැහැදිලි සූදානමක් තිබ්බා. ඉතින් ඒක හඳුනාගෙන අපි ඊට පස්සේ අපි කරේ සක්‍රියව සෑම කෙනෙක්ම දැන් පැය 48ක් ඇතුළත මුළු බ්‍රැන්ඩෙක්ස් ඒ පළවෙනි රෝගය හඳුනාගෙන පැය 48ක් ඇතුළත ඒ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ ඉඳපු 1552ක්ම පරීක්ෂණ වලට ලක් කරලා අපි ඒකෙන් 1071ක් හඳුනා ගන්නවා. ඒතර ඒක අපි දැන් මේ රෝග ලක්ෂණ එනකන් හිටියානම් ඔය 1071කින් මෙතන 71කටවත් රෝග ලක්ෂණ ඇවිල්ලා හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් 1000 ගානම ඔය ප්‍රජාව තුල ඉඳලා මේක විශාල සම්ප්‍රේෂණයකින් තමයි කෙලවර වෙන්නේ. ඊට පස්සේ අපේ ක්‍රමවේදයක් තියෙනවා. අපි මේ හැම රෝගියෙක්ම වසංගත රෝගී විශ්ලේෂණයක් කරනවා. ඒ විශ්ලේෂණයෙන් හඳුනා ගන්නවා අපි ඔවුන්ගේ සම්බන්ධතා. ඒ සම්බන්ධතා හරහාගෙන ඒවා හමා ගිහිල්ලා ඒ අවශ්‍ය දැන් පරීක්ෂා කරන. දැන් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට දැක් ගන්න ලැබෙන්නේ මේ පෑලියගොඩ ෆිෂ් මාකට් එකේ. අපි දැක්කා මේක කීප දෙනෙක් 4 දෙනෙක් ඇත්තටම සංඛ්‍යාත්මක කියන ෆිෂ් මාකට් එකට ගිහිල්ලා තියෙන ඒ කාලේ. ඒතර අපි ෆිෂ් මාකට් එකේ නියැදියක් කරනවා. ඒක පොසිටිව් වුණාම එදාම පැය 24ක් ඇතුළත මුළු ෆිෂ් මාකට් එකේම ඉඳපු 1000 මේ පරීක්ෂණ ලක් කරලා 770ක් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ ෆිෂ් මාකට් එකේ අපි දන්න ඒක අපේ තියෙන ප්‍රධානම සැපයුම් ජාලයක්. අපි එතනයි මේක සංකීර්ණතාවය වැඩි වෙන්නේ එතනයි. මොකද ෆිෂ් මාකට් එක හරහා ගත්තම ඇත්තට අපිට මේ ඉතාමත් සක්‍රීය සැපයුම් ජාලයක් ලංකාවේ කාව වෙනවා මන්දිරට. හැම තැනකටම. ඊට පස්සේ අපි ඒ හරහා මොකද කරන්නේ? ඒකත් එක්ක ඒ ජාලයත් එක්ක සම්බන්ධ සෑම ස්ථානයකින්ම නියැදි ගන්නවා ඉදිරි දින කීපය තුල. ඒක ප්‍රතිඵලයක් හැටින් තමයි අපිට බේරුවල මේ ෆිෂින් හාබර්ස් තියෙන මේ වාලච්චේනේ ඒ ෆිෂින් හාබර්ස් තියෙන හැම තැනින්ම පොඩි පොඩි මේ අනුපොකුරු හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි ඉතරිනුත් නවතින්නේ ඊටත් එහා ගිහිල්ලා අපි දන්නවා සමහර තැන්වල මාළු වෙනදාම ඉදන කණ්ඩායම් ඉන්නවා. උන්ට සප්ලයි එක තියෙන්නේ හැමතිස්සෙම පෑලියගොඩ ෆිෂ් මාකට් එකේ. ඒතර ඒ වගේ තැන්වලත් අපි දැන් දිගින් දිගටම කරනවා. දැන් ඒවා තමයි සමහර දැන් උදාහරණ ඊයේ දැන් පිටකොට්ටේ වගේ තැනකත් රෝගීන් වාර්තා වුණයි කියනවා. පැහැදිලිවම මේ සෑම රෝගී ඒ කට්ටියම මේ පෑලියගොඩත් එක්ක සම්බන්ධතා තිබිච්ච කට්ටිය. ඒතර මොරටුවේ එක ප්‍රදේශයක හඳුනා එතන ඒ වගේ දැනට බොහොම පැහැදිලිවම අපිට හඳුනා ගන්න තියෙන සෑම අනුපොකුරකටම ඍජු සම්බන්ධතාවයක් එක්ක බ්‍රැන්ඩෙක්ස් ආයතනයේට හරි එහෙම නැත්නම් පෑලියගොඩ ෆිෂ් මාකට් එකට තියෙනවා. ඉතින් අපි මේක මේ සක්‍රියව කරන හින්දා තමයි සමහර මේ සංඛ්‍යාව එක වැඩි වීමක් සිද්ධ වෙන්නේ. නමුත් ඒක තමයි අපි ගිය පාරත් අපි සාර්ථකත්වයෙන් ළඟා කරගත්තේ ඒ ක්‍රමවේදය හරහා. මේවරත් ඒ ක්‍රමවේදය ඒ විදිහටම කරනවා. ඉදිරි වලත් අපි දැන් මෙහෙම අපි විමර්ශනය කරද්දී අපිට තව ඔවුන්ගේ ලින්ක්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔවුන් එක බෝඩින් වල ඉඳපු අය වැඩ කරන තැන් වල. ඒකට අපි ඒ තැනත් කරනවා. ඉතින් මේක නොනවතන රැල්ලක් විදිහට මේ සක්‍රීය රෝගීන් මේ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් කියලා හැකි ඉක්මනින් ඔවුන් හඳුනගෙන ප්‍රතිකාරාංශ සඳහා යොමු කරලා ඔවුන්ගේ ආශ්‍රිතයන්ව නිරෝධානය කිරීම තමයි මූලිකම ක්‍රමවේදයක කිසි වෙනසක් නැහැ. හිතවතුනි වෛද්‍යතුමන් සඳහන් කර දේවල් වලින් කරුණු දෙකක් මම නැවත ඔබට අවධානයට ගේන්න කැමතියි. එකක් තමයි අපි අපිට තියෙන දේවල් අගය කරනවා ඇතිද අපි අප්‍රීෂিয়েට් කරනවා ඇතිද කියන කාරණාව. අපේ රටේ රජය සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මහ ජනතාව පසුපස්සෙන් යනවා හඹාගෙන යනවා ආසාදිතයින් හොයාගන්න ආශ්‍රිතයින් හොයාගන්න. වෙනත් ලෝකේ බොහෝමයක් බලවත් ධනවත් රටවල් තමන්ගේ හොස්පිටල්ස් වලට රෝහල් වලට එන ජනතාව පවා හරවා අරිනවා නෑ ඊට වැඩිය අසාධ්‍ය වුණාම එන්න දැනට ප්‍රතිකාර කරන්න බෑ එහෙම කියන තත්වයකට අපේ රටේ මුල් බැසගෙන තියෙන ඒ ඊටාම යහපත් මහජන සෞඛ්‍ය පද්ධතිය ගැන අපි සුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම රජය සහ සෞඛ්‍යාංශය සහ ආරක්ෂකාංශය මේ වෙලාවේ මේ දරන උත්සාහය අපි අගය කරන්න ඕනේ කියලා යෝජනා කරන්න කැමති හිතවතුනි. ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි බලන්නකො මේ 100 ගණන් වලින් වැඩි වෙන්නේ. මේ පාර වැඩේ අතෑරිලා වගේ. මේ පාර හරියට ගිය පාර වගේ කරන්නේ නෑ වගේ චෝදනා කරන්නට කලින් හිතලා බලන්න මෙලෙස සංඛ්‍යාව වැඩි වෙන්නේ මේ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා වගේම මේ සංඛ්‍යාව වැඩි වෙන්නේ
මේ හඹා ගිහිල්ලා කරන නොනවත්වා කරන විද්‍යානුකූලව ඒ වගේම තාක්ෂණයට අනුකූලව ඊටාම මැනවින් කරන හඹා යෑමක ප්‍රතිඵල විදියට තමයි මේ සංඛ්‍යා වැඩි වෙන්නේ. සංඛ්‍යා වැඩිවීම අහඹු දෙයක් නෙමෙයි. සංඛ්‍යා වැඩිවීම හරහා මේ තත්ත්වය පාලනය කරගන්න දරන විශාල දැවැන්ත උත්සාහයක් තියෙන කියන එක මහජනතාව විතර අපි තේරුම් ගන්න ඕනේ කියලා විශ්වාස කරනවා. ලේකම්තුමනි මම කැමතියි මෙහෙම දෙයක් අහන්න. දැන් මේ වැඩි වෙන ෆිගර්ස් එක වැඩි වෙන සංඛ්‍යා එක ජනතාවගේ හිතේ තියෙන සාධාරණ බයක් තමයි අපේ රටේ රෝහල් පද්ධතියට මේ වැඩි වෙන ධාරිතාව දරා ගන්න පුළුවන්ද? මෙතන කඩාවැටීමක් වෙයිද කියන දේ. කැමතියි ඔබතුමන්ගේ විග්‍රහය. මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපිට පැහැදිලි දැක්මක් තිබුණා. අපිට හොඳ ප්ලෑන් එකක් තිබුණා කොහොමද මේක හැන්ඩල් කරන්න කියලා. ඒකේ හින්දාම දැනුත් කියනවා අපිට පුළුවන්. අපේ සෞඛ්‍ය පද්ධතියට පුළුවන් මේක දරා ගන්න. හැබැයි ඒකම මට කියන්න වෙනවා මේකෙත් ලිමිට් එකක් තියෙනවා. අපි හිතමු අපේ මහ ජනතාව අපි කියන දේවල් අහන්න නැතුව ඒක ගණන් ගන්න නැතුව ඉඳලා මේ රෝගයේ අපේ රටේ ජනතාවගෙන් භාගයකට හැදුනා. එතකොට අපිට මේ තියෙන ඇඳම් ප්‍රමාණය ඇද්ද? ඒකින්ද මෙතෙන්දී මම විශේෂයෙන් මතක් කරනවා අපේ සෞඛ්‍ය පද්ධතිය රැකගන්නත් ඔබ සැම රැකෙන්නත් ඔබ සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි. ඒ කියන දේවල් පිළිපදින්න. ඒක අද ඔබට තේරෙන්නේ නැති වුණාට හෙට ඔබට රෝගේ හැදුනොත් ඔබගේ ඥාතියෙකුට රෝගේ හැදුනොත් ඔබට හිතෙයි අපරාධේ මං අර කියපු දේ කරා නම් එහෙම වෙන්නේ නැහැ නේද කියලා. ඔව්. ඉතින් අපි අපේ වගකීම තේරුම් ගන්නට ඕන. ඒ වගකීම අපි පුරවැසියන් විදිහට දරන්න ඕන. මේක අපි පෞද්ගලිකව මුණ දෙන ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මේක අපි රටක් විදිහට මුණ දෙන ප්‍රශ්නයක්. රජයට සෞඛ්‍ය අංශ වලට ආරක්ෂක අංශ වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා, ලිමිට් එකක් තියෙනවා. ඒ වගේම මේක කළමනාකරණය කරගන්න මොනතරම් උත්සාහ දැරුවා වුණත් අපි සතුව සීමිත සම්පත් පවතින්නේ. ඒක ලිමිටේෂන් එකක්. ඒක ඇත්තනේ. ඒක ප්‍රායෝගිකව අපි පිළිගන්න ඕනේ තත්ත්වයක්. ඒ නිසා ලෙඩ්ඩු කොච්චරාවත් අපේ රෝහල් ධාරිතාව වැඩි කියන තැන නෙමෙයි අපි ඉන්නේ. ගත හැකි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට. නමුත් ඔබ මා නියෝජනය කරන මහ ජනතාව අතේ තීරණාත්මක වගකීමක් තියෙන බව තමයි අපි යාලි යාලිත් පුන පුනා ඔබට කියන්නේ. අධ්‍යක්ෂණතුමනි තවත් වැදගත්ම අද දවසේ වැදගත්ම අපි අහන්න ඕනේ කියලා හිතපු ප්‍රශ්නයක් මේක. දැන් මේ පෑලියගොඩ ලේකම්තුමා සඳහන් කරා වගේ වෛද්‍ය සමිතියේ වෛද්‍යතුමා සඳහන් කරා වගේ මේ පෑලියගොඩ මාළුවෙන්ද මධ්‍යස්ථානයේ සැපයුම් ජාලයත් එක්ක මේක රට පුරා උඩුදුවද්දී දැන් මිනිස්සු අතර බයක් තියෙනවා මේ මාළු කෑමට ගන්න එක ගැන. මේක මාළුන්ගෙන් බෝ වෙනවද නැත්නම් කොහොමද මේ පෑලියගොඩත් එක්ක මේ අපිට තේරුම් ගන්න බැරි තරම් මට්ටමේ ව්‍යාප්ත වීමක් සිදු වුණේ කියලා. දැන් ඒකේ පැති ගණනාවක සංකීර්ණතාවයට අපි ඉන්ඩස්ට්‍රි එකක් විදියට දීවර කර්මාන්තයේ පැත්තෙන් එක පැත්තක ව්‍යසනයකට මුහුණ දෙනවා. අනිත් පැත්තෙන් මාළු කියලා කියන්නේ ප්‍රෝටීන් සපයන ඊටාම හොඳ ප්‍රභවයක් රටේ බහුතර ජනතාවකට. මොකද අපිට කියන්නේ ගැන? මම හිතන්නේ මම මේක පැති දෙකක් තියෙනවා. මම දැන් තාක්ෂණික පැත්ත මම හිතන්නේ මහාචාර්යතුමිය කතා කරයි. නමුත් දැනට මම හිතන්නේ අපි මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රයෙන් කරන ලද පරීක්ෂණ අනුව ඒකේ නියැන්දි පරීක්ෂා කරලා ඒකේ ෆිගර්ස් වල එතකොට මාළු ලෑලි වල ඒවා නියැන්දි පරීක්ෂා කරලා ඒකෙන් අපි හොයාගෙන තියෙන දත්ත අනුව මේක ඒ කියන්නේ මාළුන්ගෙන් වෙන කෙනෙකුට යනවා කියලා හොයාගෙන නැහැ. ඒ නිසා අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ලංකාවේ මාළු පරිභෝජනය කරන්නේ අපි ගෙවල් වල උයලා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ පුරුද්දක් විදිහට අපි අමුවෙන්වත් එහෙම පරිභෝජනය කරන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ඒ උෂ්ණත්වයට ආවම මම හිතන්නේ මේ වෛරස් එක කොහෙත්ම තියෙයි කියලා. ඉතින් ඒ නිසා මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් මේක පැතිරෙන්න හේතුව මම දැන් සමිතගෙනගේ මාත්මා එක පැහැදිලිවම පෙන්වනවා. මොකද මේක ලොකු ජාලයක් තියෙන්නේ. මේ එක තැනකින් හැමතැනටම විසිරීලා ගියා. මොකද මාළු ගෙනියනවා, අනිත් දීවර වායරයත් එක්ක සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒ නිසා මාළු පරිභෝජනය කරන්න ඇත්තටම කිසිම බයම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මෙතන ප්‍රශ්න තියෙන මෙතන ඒක එක කරුණක්. අනිත් එක තමයි දැන් මේ මාළු ගේන කෙනා පිළිබඳ. දැන් මෙයාට මේක තියෙනවද නැද්ද කියලා මම හිතන්නේ අපි දැන් ඉස්සර මහාචාර්යතුමා කිව්වට වගේ අර දැන් පෑලියගොඩ වගේ තැනක අර ගොඩක් එක තැන මේකේ වෛරස් එක එයාබෝන්. ඉතින් ඒ නිසා ඒකේ වාතය හරහා යන්නේ. එතකොට ඒක අස්සට ගියත් හැදෙන chance එකක් තියෙනවා. මොකද ගොඩක් ඉන්න නිසා.
ඊළඟට දැන් අපි වෙන තැනකින් අපි දන්න තැන් වල මාළු මේවා තියෙනවා. එතකොට ඒ තැන් වල එහෙම මේකක් නැහැ. නමුත් මම හිතනවා මේක ඒ කියන්නේ මාළු පරිභෝජනය තුළින් මේක රෝගය බෝ වෙනවා කියන එක අපිට අපි විශේෂයෙන්ම මේ මහජනතාවට ඒකට බියක් ඇති නොවන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. මම හිතනවා ඒකේ තාක්ෂණික පැත්ත මම හිතන්නේ මෙතුමිය ඒ කියන්නේ මේක ඇත්තට මේ වෛරස් එක මාළු වලින් යන්න පුළුවන්ද, මාළු වලින් යන්න පුළුවන්ද, මේක අපේ ෆ්‍රිජ් එකට එන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ මහාචාර්යතුමිය. ඔව්. මහාචාර්යතුමිනි දැන් මේ පෑලියගොඩ මාළුවෙන්ද මධ්‍යස්ථානයේ ඒ සැපයුම් ජාලයත් එක්ක අපි දැනගන්න සිය ගණන් ආසාදිතයන් විවිධ මට්ටම් වලට එතනට ගිහිල්ලා ආපු කට්ටිය, එතනට ගිහිල්ලා ආපු කට්ටිය වෙනම ගමක නැත්නම් නගරයක පොඩි පටුමාවතක් ඇතුළට ගිහිල්ලා ආව චුට්ටට එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක් මාළු ගත්ත පොඩ්ඩකට මේ ආනාදී වශයෙන් අපිට නිකන් විස්මය දනවන විශ්වාස කරන්න බැරි මට්ටමේ ව්‍යාප්තියක් අපි දකිනවා. විද්‍යාත්මක විග්‍රහය කරන්න අපිට ඒ ගැන. ඒක තමයි දැන් අර මෙතුමා කිව්වා වගේ දැන් මේ වෛරසය මාළුන්ට ආසාදනය කරන්නේ නැහැ. මේක ශිරපායි ආසාදනය කරන වෛරසයක්. ඒතර මාළුන්ගෙන් මේක හැදෙන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා දැන් පෑටියකට මාළු වෙනතපුර ගත්තාම ඒක එච්චර නිකන් සෑහෙන ලොකු පිරිසක් ඉන්න සහ වෙන්ටිලේෂන් අඩු එකක්. වාතාශ්‍රය අඩු තැනක්. එතකොට අපි හිතමු එතන ගොඩාක් මාළු වෙලෙන්දෝ මේ වෛරස් එකකින් ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා නම් ඒ වාතාශ්‍රයේ තියෙන වෛරස් සාන්ද්‍රණය ඉතාමත් අධිකයි. එතකොට කවුරු හරි ඒ වගේ තැනකට වාතාශ්‍රය අඩු ගොඩාක් වෛරස් අධික ප්‍රමාණයක් වාතයේ තියෙන තැනකට මාළු ගන්න ගියාම ඒ පුද්ගලයාට ආසාදනය වෙන්න පුළුවන්. තව ක්‍රම තමයි අපි හිතමු දැන් මම මාළු වෙලෙන්දෙක් නම් මම ඒ කියන්නේ මුදල් ගනුදෙනු කරනවා නම් ඒ මුදල් එක්ක මේ වෛරස් එක යන්න පුළුවන්. දැන් ඒක ඉතින් මාළු විතරක් නෙවෙයි වෙන ඕන අවස්ථාවක යන්න පුළුවන්. ඒක අපව පැහැදිලි කරන්න මහාචාර්යතුමනි. ඒ කියන්නේ දැන් හිතන්න දැන් මම නම් මාළු වෙලෙන්දා මං ගාව සල්ලි තියෙනවා දැන් කවුරු හරි දැන් මාළු වල රුපියල් 2500 නම් මම ඉතුරු සල්ලි දෙන්න ඕනේ කවුරු හරි 5000 නෝට්ටුවක් දුන්නොත් එහෙම ඉතුරු සල්ලි දෙනකොට මගේ අතේ තියෙන වෛරස් එක ඒ සල්ලිත් එක්ක යන්න පුළුවන්. ඒකයි පිටරටවල් වල කියලා තියෙන්නේ වැඩිපුරම සල්ලි භාවිතය නැතුව ක්‍රෙඩිට් කාඩ් වගේ ඒවා භාවිතා කරන්න කියලා සහ ඒවා සුද්ධ කරලා ගන්න කියලා නැවත ගන්නකොට. එතකොට සල්ලි වලින් යන්න පුළුවන් සහ අර වාතාශ්‍රය එතන ගොඩක්ම අර වාතාශ්‍රය හොඳ නැති තැනක් හින්දා ගොඩාක් අධික සාන්ද්‍රණයක් තියෙනකොට එහෙම බෝ වෙන්න පුළුවන්. නැත්නම් අර මෙතුමා කිව්වා වගේ මේ මංජු ගුණවර්ධන සහ ඩොක්ටර් සවින් ගමගේ අපිට මේ PCR පරීක්ෂණ සඳහා මේ නියඳි ගෙනත් දුන්නා. ඒ කියන්නේ අර ෆ්‍රීසර්ස් වල තියෙන වතුර සහ මේ සොබ් කළා මේ ඔක්කොම මාළු ලෑලි ඒ ඔක්කොම PCR පරීක්ෂණ වලින් හෙළුනේ ඒවයි වෛරස් නැහැ කියලා. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි කවුරු හරි දැන් අර මාළුවෙක්ට කැස්සොත් ඒ කියන්නේ දැන් මාළු තියෙනවා. එතකොට ආසාදිත පුද්ගලයෙක් අපිට මාළු වෙලෙන්ද ඒවට කැස්සොත් එහෙම හරි මාස්ක් එකක් නැතුව ඒවයි තියෙන්න පුළුවන්ද කියන එක. එතකොට අපි දැන් ඒක මාළු වලට විතරක් නෙවෙයි එළවලු ගත්තත් ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ මාර්ගයෙන් බෝ වෙන එක. ඒවට දැන් මේ මාළු මාකට් එක ආශ්‍රිතව ගොඩක් උනේ කවුරු හරි මාළු ගන්න ගියාම මාළු ටික කපලා දීලා ඒ සුද්ධ කරලා දීලා ඒ ටික වෙනකන් සාමාන්‍ය විනාඩි 15කට වඩා එතන ගැවසෙනවා මාළු ගන්න ගියාම සාමාන්‍ය ඕනම පුද්ගලෙක් විනාඩි 20ක් එතන ගැවසෙනවා. ඒතකොට විනාඩි 20ක් කියන්නේ අධිසාන්ද්‍රණ වෛරස් එකක් තියෙනකොට ඒක වාතාශ්‍රය හරහා මේ ශරීරගත වෙනවා. ඒතකොට ඒක තමයි ගොඩක්ම පැහැදිලි ක්‍රමය මේක ව්‍යාප්ත වෙන්න. එතන විනාඩි කියන්නේ අපි දැන් එළවලු පොඩි වෙන බඩුවක් ගන්න ගියා පාන් ගන්න ගියා වගේ නේ පාන් ගෙඩියක් ගත්තොත් ඉක්මනට එනවා. අතන ගත වෙන කාලය වැඩි මාළු සුද්ධ කරලා කපලා ඒව කළ දෙනකන් අනිවාර්යයෙන්ම සෑම පුද්ගලෙක් විනාඩි 15කට වඩා එතන ගත කරනවා. ඒකයි මේකට මූලික හේතු විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔව්. මහාචාර්යතුමිය පැහැදිලි කරේ මේක මාළු පරිභෝජනය කිරීම හරහා හිතවතුනි මාළු කෑම හරහා මාළු සමග කෑමට එකතු කිරීම හරහා බෝ වෙන්නේ නැති බව සහ ඒක එහෙම වුණාට අර පෘෂ්ඨයක ඉඳලා පෘෂ්ඨයකට යන්න පුළුවන්කම හින්දා අපි ඒ ආසාදිත පුද්ගලයෙක් භාවිතා කරන මුදල් නෝට්ටු අපි භාවිතා කරොත් අපි ඊට පස්සේ අපි මූණ ඇල්ලුවොත් අපේ ශ්වසන පද්ධතියේ වෛරසය යන්නට පුළුවන් හින්දා එහෙම බෝ වෙනවා කියලා. ඒ හින්දා මාළු පරිභෝජනය ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ කියන එක තමයි මහාචාර්යතුමිය සඳහන් කරේ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ ආසාදිත පුද්ගලයෙක් අල්ලන ඕනෙම දෙයක් මාළු වෙන්න ඕනේ නැහැ. වෙන ඕනෙම දෙයක් එළවලු දාලා දෙන සිලි බෑග් එකක් මේ ඕනෙම දෙයක් අපි පරිහරණය කළා අපි අල්ලලා අපි අපේ මූණ නාසය කට ඇල්ලුවොත් ඒ හරහා අපිට ශරීරගත වෙන්න පුළුවන්. මොකද මේ පාර අපි කතා කරන්නේ කලින් වෛරසය ගැන නෙමෙයි ඊට වඩා වෙනස් ප්‍රභේදයක්. එහි සාන්ද්‍රණය වැඩි
එය ආසාදනය වෙම කෙනෙක්ටෙන් තව කෙනෙක්ට බෝ වෙන එක වැඩි. ඒ හින්දායි අපි කියන්නේ පරිස්සම් වෙන්න කියලා. වෛද්‍ය ගිනිගේ වෛද්‍යතුමන්ට මම ඉදිරිපත් කරන්නේ අද දවසේ ජනප්‍රියම ප්‍රශ්නය. සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන කෙනෙක් නම් ඔබ අනන්ත පෝස්ට් දකිනවා මේක මුළු රටේම තියෙනවා හැබැයි සමාජේ නැහැ. ওই වගේ උපහාසය දනවන සඳහන් අපි අනන්ත දකිනවා. මේ ප්‍රශ්නේ අහලා උත්තර දීලා ඔබතුමාලටත් එපා වෙලා ඇති. නමුත් මම හිතන්නේ අපි විද්‍යාත්මක විග්‍රහය ලේකම්තුමනි කළ යුතුමයි. මහජනතාව දැනුවත් කිරීම අපේ වගකීමක් කියලා අපි සලකන හින්දා. මේ සිද්ධ වෙන්නේ සමාජ ව්‍යාප්තියක් නෙමෙයි කියන කාරණාව අපි කොහොමද මහජනතාවට ඒත්තු ගන්නන්නේ? මම හිතන්නේ ඔක එක්තරා වර්ගීකරණයක්. ඇත්තටම දැන් මේක සමාජ ඇත්ත එක රෝගියෙක් වාර්තා වුණත් ඔහු සමාජයේ සමාජිකයෙක්. ඒතර එක නිර්වචනයක් කරන්න පුළුවන් රෝගීන් මේ සමාජයෙන් තමයි එන්නේ කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඇත්තට මේ වර්ගීකරණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දීලා තියෙන්නේ මේ රෝගේ රටවල් වර්ගීකරණ කරන 4කට. ඒ කියන්නේ පළවෙනි කණ්ඩායම තමයි කිසිම රෝගියෙක් වාර්තා නොවන අවස්ථාවදී. එහෙම රටවල් දැන් ඇත්තේම නැති තරම්. දෙවෙනි අවස්ථාව තමයි ස්පොරැඩික් කේසස්. ඒ කියන්නේ අතරින් පතර රෝගීන් වාර්තා වෙනවා. හැබැයි ඒ හැම රෝගයන් වාර්තා වෙන ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. එතන අපි රටක් විදියට අගෝස්තු 4 වෙනිදා වෙනකන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් අපි හිටියේ ඒ තත්ත්වය. ඒ කියන්නේ රෝගීන් වාර්තා නොවුණා නෙමෙයි අපි දන්න මේ වාර්තා වෙච්ච සෑම රෝගියෙක්ම අපේ ශ්‍රමිකයන් පිටරට ඉඳන් එන ආපු අය මේ අතරින් වාර්තා වීමක් සිද්ධ වුණා. ඒතර ඒ අවධිය. ඊට පස්සේ තුන්වෙනි අවධිය විදියට වර්ගීකරණය කරන්නේ ක්ලස්ටර්ස් නැත්නම් පොකුරු විදියට රෝගීන් වාර්තා වෙන තත්ත්වයක්. ඒතර මේ පොකුරු විදියට රෝගීන් වාර්තා වෙනවයි කියලා කියන්නේ පොකුර එක කොමන් සෝස් ඒ කියන්නේ එක මේ පොදු ප්‍රභවයකින් තමයි මේ රෝගීන් ඔක්කොම වාර්තා වෙන්නේ. ඒක බොහොම පැහැදිලිව වසංගත රෝගී සාක්ෂි අනුව මේ උපු කරන්න පුළුවන් මේ හැම රෝගියෙක්ම රෝගීන් වාර්තා වෙලා තියෙන එක ආපු ප්‍රභවයකින් ඒ පැතිරීමක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ හැම රෝගියෙක් අති බහුතරයකට අපිට සොයා ගන්නට පුළුවන් නම් එපිඩෙමියොලොජිකල් ලින්ක් එක මෙයාට රෝගයක් පැතිරුනේ මෙතනින් මේ අහවල් විදිහට තමයි ආවි කියන මට්ටම තමයි අපි පොකුරු විදිහට සම්ප්‍රේෂණයක් වෙනවා කියලා කියන්නේ. ඇත්තටම අපි දැන් මේ පොකුරු සම්ප්‍රේෂණ එක තමයි හිටිය මේ මාර්තු මාසෙත් විශේෂයෙන්ම අපේ ඉතාලි වගේ රටවල් ඉඳන් ආපු අය සම්බන්ධයෙන් ඊට පස්සේ අපිට හම්බුණා මේ අර ආගමික කණ්ඩායමක් අර වන්දනාවක් ගිහිල්ලා එහෙම පොකුරක් අපට ආවා. ඊට පස්සේ නාවික හමුදා පොකුර, ඊට පස්සේ කන්දකාඩු පොකුර. ඔය වගේ අපේ මොකද එතනදී ඒ ආශ්‍රිතව හැම උදාහරණයකට කන්දකාඩු පොකුර ආශ්‍රිතව විශාල රෝගීන් සංඛ්‍යාවක් අපිට රාජාංගණයෙන් වාර්තා වුණා, ලංකාපුර වාර්තා වුණා. ඒවයි කීප තැනකින් වාර්තා වුණා. එතකොට ඒ කියන්නේ එතකොට හැබැයි ඒවත් අපිගේ පොකුරු සම්ප්‍රේෂණයකදී ඒ ඔක්කොමත් සමාජයෙන් තමයි ආවේ. නමුත් ඒ ඔක්කොම පැහැදිලි සාක්ෂි තිබුණා කන්දකාඩු හරහා ආපු ඒවයි කියලා. ඒක උදාහරණයක් කන්දකාඩු පොකුරට සම්බන්ධව MOH ඒරියාස් 22කින් අපට රෝගීන් වාර්තා වුණා. හැබැයි ඒවයි වාර්තා වෙච්ච මේ රෝගීන් සංඛ්‍යාව පරිබාහිර වාර්තා වෙච්ච සංඛ්‍යාව සීමිතයි. මොකද ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. එදා ඒ තිබිච්ච වෛරසය මේ තරම් කාර්යක්ෂමව පැතිරීමේ හැකියාවක් නොතිබීම වෙන්න පුළුවන්. අද අපිට ඒ වාර්තා වෙන මේ පොකුරු වල ඊට එදාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමකුත් තියෙනවා. ඒ මේ මත්ස්‍ය මේ වෙළඳපොළ ආශ්‍රිත තියෙන සංකීර්ණ ජාලය ඒකට හේතුවක් වෙන්න පුළුවන්. නමුත් සෑම තැනකම අපි ගත්තොත් තාම පැහැදිලිව තාම අතිබහුතරයකට අපිට මේ තියෙනවා මේ ප්‍රභවය එක්ක දැනට මාළු මාකට් එක නැත්නම් බ්‍රැන්ඩෙක්ස් පොකුර හරහා තමයි මේවා එන්නේ කියලා. ඒකින්ද තමයි අපි කියන්නේ නැත්නම් මේක සමාජයෙන් ඉන්න හැකි නෙමෙයි. සමාජය ඇතුළෙන් මතුවෙන්න හැකි එක නෙමෙයි. රෝගීන් එන්නේ සමාජයෙන් තමයි. නමුත් ඒ සෑම රෝගියෙකුටම ආපු මේ ප්‍රභවය හැම මේ අතිබහුතරයකට අපිට පැහැදිලිවම තියෙන එක්ක බ්‍රැන්ඩෙක්ස් පොකුරට ආශ්‍රිතව නැත්නම් මෙතන මාළු මාකට් එකට සම්බන්ධ වෙලා තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඒ මේ සිද්ධාන්තයෙන් තමයි අපි කියන්නේ තාම අපිට තියෙන්නේ ක්ලස්ටර් කියන්නේ පොකුරු ආශ්‍රිත මේ ගණයට තමයි අපි තාම එන්නේ කියලා. ඒක හතරවෙනිමදී තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සමාජගත වෙලයි කියන එක. සමාජගත වෙලයි කියන්නේ රෝගීන් හැමතැනින්ම වාර්තා වෙනවා. හැබැයි කිසිම රෝගියෙක් ඒ කියන්නේ මේගේ ඕපාපාතික ඒ කියන්නේ අපිට හිතා ගන්න බෑ කොහෙන්ද කාගෙන්ද මෙයාට ඇති වුනේ කියලා. හැම තැනකින්ම රෝගීන් මතුවෙනවා. නමුත් කිසිම තැනක ලින්ක් එකක් මෙයාට මෙහායින් ආවේ මෙයා මේ මාළු මාකට් එක සම්බන්ධව එහෙම කිසිම දෙයක් හඳුනා ගන්නට බෑ. හැම තැනකින්ම රෝගීන් මතුවෙනවා. එවැනි තත්ත්වයක් හැබැයි එහෙම තත්ත්වයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක අපිට කිසිම දෙයක් සංඛ්‍යා ලේඛන වලින් සංගවන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. සමාජගත වීම කියන එක. මොකද සමාජගත වීම කියන එක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද සමාජගත උණයි කියන්නේ මොකද විශේෂයෙන්ම අපේ වගේ රටක මතක තියාගන්න අපි වෙන රටකට වඩා අපේ වැඩිහිටි ජනගහනය සාපේක්ෂව වැඩි රටක්. එතකොට මේක සමාජගත වුණා නම් රෝහල් පද්ධතිය එක දින 4-5ක් ඇතුළත සම්පූර්ණ පිරී ඉතිරි යන්න ඕනි. මොකද ඒ වගේම තමයි අපි රටක් විදියට මේ නිදංගත රෝග ඒ කියන්නේ මේ NCDs ඒ කියන්නේ non communicable බෝ නොවන රෝග සාමාන්‍ය සාපේක්ෂව වැඩි රටක්
ඒකේ ප්‍රිවලන්ස් එක. ඉතින් ඒ තත්ත්වයේ තුල මේක සමාජගත වෙන අවස්ථාවක කවදාවත් අපිට මේක සංගවන්නවත් සංඛ්‍යා ලේඛන වලින් මේක වහන්නවත් බෑ. විශාල වශයෙන් මොකද අපි දන්නා මේ රෝගයේ සංකුලතා ඇතිවීම නොවැළැක්විය හැකි මේ බෝනවන රෝග තියෙන කණ්ඩායමේ වැඩිහිටි කාණ්ඩවල. එතකොට අනිවාර්යයෙන්ම ඒක ගම්ම්‍ය වෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තාම අපි එහෙම තත්ත්වයක් දකින්න හැබැයි බොහොම වගකීමෙන් කියපලා මේ අවස්ථාව අපි හරියට කලබන මේ පොකුරු අවස්ථාව හරියට කලබනාකරණය කරගත්තේ නැත්නම් මොකද මේ පොකුර අපි මීට ඉස්සර මේ කලබනාකරණ පොකුරු වලට වඩා ඉතාමත් සංකීර්ණයි පැතිරීම ඊට වඩා වැඩි මේ කියන්නේ එක කෙටි කාලයක් තුල වෙන්නේ ඒ ඔක්කොම ඒ සංකූලතා ඒ අභියෝග ඔක්කොම තියෙනවා ඒක නැත්තේ නැහැ කියන්නේ ඒකින්ද අපිට මේ සමාන කරන්න බෑ මීට ඉස්සර අපි මේ කලබනාකරණය කරපු පොකුරු වලට සාපේක්ෂව මේකේ අභියෝග ඉතාමත්ම වැඩි පැතිරීම වැඩි දැන් කියන්නේ පැතිරීමේ කාර්යක්ෂමතාවය වැඩි ඒ පැතිරුණ පොකුරු වලත් තියෙන සංඛ්‍යාත්මක අගය වැඩි ඒ ඔක්කොම අභියෝග තියෙනවා. නමුත් තවමත් මේක පොකුරු අවස්ථාවේ තියෙන්නේ. සමාජගත වෙලා නැහැ. අනිත් එක තමයි දැන් රටක් විදිහට මේක ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වර්ගීකරණය හඳුන්වා දීලා තියෙන්නේ රටකට මේ පාලනය කරන්න ස්ට්‍රැටජිස් නැත්නම් ක්‍රමවේදයන් ඒ අනුව තමයි අපි මේ හඳුනාගන්නේ. දැන් ඇත්තකට හුඟක් වෙලාවට අමාරුම ක්‍රමවේදයන් ඉතාමත් උච්චතම මට්ටමින් පවත්වාගෙන යතු යුතු වෙන්නේ පොකුරු අවස්ථාවක. මොකද පොකුරු අවස්ථාවක අපි හැමෝම රජයක් විදියටත් සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදියට ආරක්ෂා අමාත්‍යාංශයක් විදියට පුද්ගලයෙක් විදියටත් උපරිමයෙන්ම ඒ කාර්යභාරයන් කරොත් තමයි මේ පොකුරු අවස්ථාව සමාජගත වීමක් නොවි වළක්වා ගන්න පුළුවන්. ඇත්තට සමාජගත වෙනවයි කියලා කියන්නේ ඊට වඩා යම් ප්‍රමාණයකින් අපි සමාජගත වෙනයි කියන සම්මතයට ආපු රටවල් යම් ප්‍රමාණයකට පිළිගන්නවා අපිට දැන් මේක සම්පූර්ණයෙන් මේ රෝගය නතර කරන්නට බෑ. අපි සමාජයේ මේක යම් ප්‍රමාණයකට පැතිරීම ඇක්සෙප්ට් පිළි අරගෙන ඒකට සරලන විදිහට ක්‍රමවේද හදාගන්න. ඒකෙන් දැන් සමාජගත උනායි කියලා සම්මත බටහිර රටවල ක්‍රමවේදය තමයි සෑම රෝගියෙක්ම රෝහල්ගත වෙන්න ඕනේ. සෑම කෙනෙක්ම PCR පරීක්ෂණයට ලක් කරන්නට අවශ්‍ය නැහැ. ඒ වගේ ඒ ක්‍රමවේදයන් වල යම් කිසි ලිහිල්වීමක් තමයි එතන අපි සමාජගත වීම තුළ ඒ උපක්‍රම ඒ රටවල් හුඟක් හදලා තියෙනවා. අපි තාවම උපරිම මට්ටමින් කරන්නේ මේක සමාජගත වීම වළක්වන්න. ඒතකොට ඒ අවස්ථාව තමයි ඉතාමත් අසීරු. ඒ කියන්නේ හැම පාර්ශවයන් හැමෝටම ජනතාවත් ඇතුළුව ඒ කාර්යය ඉතාමත් උපරිම විදියට කරොත් තමයි අපිට මේක සමාජගත වීම වළක්වන්න පුළුවන්. ඒතර මෙතන අපි සමාජගත වුනේ නැහැ කියලා කියන්නේ අපි හැමෝගෙම කාර්යභාරයේ වගකීම් ඉතාමත් වැඩි. ඒක ඉෂ්ට කරොත් අපිට මේකත් අපි හිතනවා ඒ මට්ටමට යන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන් කියලා. හිතවතුනි අපිට කොච්චර ලේසිද කියන්න ඔය කිව්වට ඔකෝයි සමාජගත වුන්නේ නැහැ කියලා මොන බොරුවක්ද ඔය හැමතැනින්ම එන්නේ. ඔය වගේ කතා අපිට කියන්න හරි ලේසි. හැබැයි සත්‍ය ඊට වඩා කොච්චර දුරස්සද අපි අහන දෙයින් අපි දකින දෙයින් කියලා හිතලා බලන්න කියලා යෝජනා කරනවා. මේක සමාජගත වුණාද නැද්ද? ඔය කිව්වට ඔය කියන දත්ත බොරු, ඔය කියන ෆිගර්ස් බොරු, ඔය කියන්නේ ඇත්ත නෙමෙයිනේ. ඔය අපිට දෙන පින්තූරය ඇත්ත නෙමෙයිනේ වගේ කතාවල් ඇහෙන හැම වෙලාවකම හිතලා බලන්න මේ ගන්න උත්සාහය සහ ඊට අපි දෙන වටිනාකම හරිද කියන කාරණාව සහ අපි අතේ තියෙන වගකීම කතරම්ද කියලා මේක සමාජගත වෙන්න හරි නොවෙන්න හරි අපි දරන්න ඕනේ වගකීම කොයි තරම්ද කියන එක ගැන හිතන්න කියලා යෝජනා කරන්න කැමති ලේකම්තුමනි අපිට පැහැදිලි කිරීමක් කරන්න ඊයේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියත් කියලා තිබ්බා රජය මේ වෙලාවේ කරන්න පුළුවන් හැම දෙයක්ම මේ තත්ත්වය පාලනය කරගන්න හොඳින් කළමනාකරණය කරන්න ගත යුතු සියලුම පියවර අරගෙන තියෙන කියන රියෂුරන්ස් එක තහවුරු කිරීම අපිට එතුමියක් දුන්නා. මම ඔබතුමාගෙනුත් දැනගන්න කැමතියි. මේ ඉදිරියේ ගෙවෙන දින කීපය, සති කීපය, මාස කීපය සඳහා රජයේ පැත්තෙන්, සෞඛ්‍ය අංශයේ පැත්තෙන් තියෙන පෙරසැලසුම් ගැන කෙටියෙන්. මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය කියපු දේ තහවුරු කරනවා. මෙම ක්‍රියාවලියේදී අපිට උඩින් තව පද්ධතියක් තියෙනවා. අපිට උඩින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉන්නවා, අතිකරු ජනාධිපතිතුමා ඉන්නවා. එම දෙපළම මේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනවා. සතියේ හැම දවසකම උදේ 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිතුමා අපිව කැඳවනවා. එදා දවසේ විස්තර අහනවා. මොනවද කරලා තියෙන්නේ? ලැබුණු ප්‍රතිඵල මොනවද? හෙට මොනවද කරන්න යන්නේ? අපේ ඒ ප්ලෑන්ස් ඔක්කොම එතෙන්දී සාකච්ඡා කරනවා. අපි කරන දේ වෙනස් වෙන්න ඕන නම් අපිට තේරුණොත් එම අපි යන පැත්ත වැරදි කියලා එතුමා උපදෙස් දෙනවා. ඒ උපදෙස් දෙන්නේ අද දවසේ අපි දෙන දත්ත අනුව තමයි. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙන දත්ත අනුව එතුමා උපදෙස් දෙනවා. මේක මේ විදිහට කරන්න ඕනේ. මේ පැත්ත දැඩි කරන්න ඕනේ. මේ විදිහට තදටම මේක කරන්න ඕනේ. මේක මෙතනින් එහාට පැතිරෙන්න දෙන්න බෑ කියලා. ඉතින් ඒ ගන්න ඔක්කොම උපදෙස් අනුව අපේ ඉදිරි සැලසුම සකස් කරලා තියෙනවා. අපි තාමත් හිතන්නේ මේක අපි මේ ප්‍රමාණයට නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයකට යන්න ඕනේ කියලා. දැන් හැමදාම එන ප්‍රශ්නයක් තමයි PCR පරීක්ෂණ ලිමිටේෂන් එකක් තියෙනවා කියලා. ඔව් ඇත්ත. අපිට පරීක්ෂණ කරන යන්ත්‍ර ගෙන්න ගැනීමට ප්‍රශ්නයක් තියෙනවා.
තාමත් ලෝකයේ රටවල් එක සංසන්දනය කරලා බලනකොට අපේ රටේ මේ රෝගේ අඩුවෙන් තියෙන රටක් කියලා තමයි සම්ප්‍රදායක් තියෙන්නේ. එතකොට අපිට මේ පරීක්ෂණ කරන යන්ත්‍ර ගෙන්න ගැනීමටත් ඒ අවශ්‍ය පරීක්ෂණ කට්ටල ටෙස්ට් කිට් ගෙන්න ගන්නත් යම් කිසි ලිමිටේෂන් එකක් තියෙනවා. ඒ හදන කම්පැනිස් වලින් ලෙඩේ වැඩියෙන් තියෙන රටවල් වලට තමයි වැඩියෙන් සප්ලයි කරන්නේ. ප්‍රමුඛතාවය දෙන්නේ. එතකොට අපිට තියෙන අඩු ප්‍රමුඛතාවයක්. මේ මෑතකදී හැමෝම කතා කරා ඇන්ටිජන් ටෙස්ට් එක කියලා. අපි සැරෙන් සැරේව කියන ඇන්ටිජන් ටෙස්ට් ගෙනහැල්ලා චෙක් කරලා බැලුවා. ඒ වුණාට අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. ඒත් මෑතකදී දැන් සති දෙකකට විතර කලින් අපිට දැනගන්න හම්බ වුණා WHO එකේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරපු ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙකක් තියෙනවා. අපි ඒ වෙලාවේ මේ අදාළ අංශවලට කතා කරලා ඒකේ සාම්පල් ගෙනාවා ලංකාවේ පරීක්ෂා කරන්න. මේ හැම දෙයක්ම ලංකාවට ගේනකොට අපිට තියෙනවා නියාමන අධිකාරියක් ඒක හරහා පරීක්ෂා කරන්න ඕනේ. මේ වෙනකොට පරීක්ෂාවන් සිදු වෙමින් පවතිනවා. ඒකේ ප්‍රතිඵල හොඳයි කියලා අපිට ඔෆිෂියල් මට්ටමින් නැති වුණත් දැනට කරගෙන යන මට්ටමින් අපි නිතරම අහනකොට කියනවා තාමත් ප්‍රතිඵල හොඳ මට්ටමක තියෙනවා කියලා. ඒක විශ්වාස කළා මම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දැනටමත් එයින් ටෙස්ට් කිට් ලක්ෂයක් ඉල්ලුම් කරලා තියෙනවා. ඒ ටිකත් ආවට පස්සේ අපේ පරීක්ෂණ ධාරිතාව වැඩි කරගන්න පුළුවන්. අර මම මුලින් කිව්වා වගේම අපේ රෝහල් පද්ධතිය පිරීගෙන යනකොට එක දෙයක් තමයි ජනාධිපතිතුමා කියපු අපිට මේ රටේ ඉන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් ගන්න තියෙන රෝහල් මේකට අරගෙන ඒගොල්ලන්ට තියෙන පහසුකම් අඩු කරන්න එපා. ඊට වඩා වැඩි ක්‍රමවේදයකට යමු කියලා. අපේ තිබුණ ලොකු නිරෝධායන කඳවුරු කීපයක්. ඒවා සමහර ඒවා තියෙනවා මේවා ලෙඩේ හැදුනත් සිම්ටම්ස් නැති අය. ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති අය. ඒ කියන්නේ අඩුම රෝග ලක්ෂණ පෙන්නන අය. ඒගොල්ලන් රඳවා තබා ගැනීමට අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් මට්ටමකට දියුණු කරන්න පුළුවන් නිරෝධායන මධ්‍යස්ථාන දැන් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එතුමා අපිට උපදෙස් දීලා තියෙන අවශ්‍ය වුණොත් හෝටල් පවා අරගෙන මේ සිම්ප්ටම්ස් නැති අයව රඳවන්න පාවිච්චියට ගන්න කියලා. ඊළඟට අපි කවදා හරි දවසක හිතුම් මේක සම්පූර්ණයෙන්ම ලංකාවෙන් වෛරස් එක තුරන් කරා කියලා. ඒත් අපිට අද්දක බැඳගෙන නිදා ගන්න බෑ. මේක තාමත් මේක ලෝකයේ අනිත් රටවල් වල තියෙනවා. ඉදිරි අවුරුදු 2-3 ඇතුළත තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකින්ද පිට රටකින් අපිට තාමත් මේක ලංකාවට එන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපි දැනටමත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ PCR පරීක්ෂණ කාර්යයක් පිහිටවලා තියෙනවා. ඒකේ ධාරිතාව වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මත්තල ගුවන්තොටුපළෙත් ඒ වගේම පරීක්ෂණාගාරයක් ඉදිරි කරන්න. ඒ වගේම අනිත් entry of port ඒ කියන්නේ හාබර් වලත් අපි ඒ වගේ පරීක්ෂණාගාර ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මම අහන්න ගියේ මහජනතාවට අපි කියන්න ඕනේ පණිවිඩයත් ওই ගමන්ම අපි කියමු. ඔව් මම මේක මේ විදිහට විග්‍රහ කරන්නම්. මේකත් එක්තරා ජාතික යුද්ධයක්. යුද්ධයේ තියෙන පොදු සම්ප්‍රදාය තමයි පිළිගත් දෙයක් තමයි ඔබ ඔබේ සතුරාව හඳුනා ගන්න. සතුරාගේ දක්ෂතා දුර්වලතා දෙකම හඳුනා ගන්න. එතකොට ඔබ සතුරා මර්ධනය කිරීමට හැකි වෙනවා. දැන් අපේ මහාචාර්යතුමිය අපිට සතුරාව හඳුන්වලා දීලා තිනවා. ඒක ඉන්ටෙලිජන්ස් සර්විස් එකකින් වෙන දෙයක් යුද්ධයකදී අපේ ක්‍රියාවලිය දැන් ඒ හරහා යොමු කළා මේ සතුරාව මර්ධනය කරන්න කටයුතු ගන්න ඕනේ. ඒකෙදි සෞඛ්‍යාංශත් ආරක්ෂකාංශත් ත්‍රිවිධ හමුදාවම සහ පොලිසිය එකතු වෙලා මේ සටනට බැහැලා තියෙනවා. ඒක අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහ ජනතාව හැටියට ඔබ සැමටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. පළමුව හිතාගන්න මේ ලෙඩේ මම මගේ ඇඟට ගන්නෙ නෑ. ඊළඟට මට මේ ලෙඩේ හැදුනොත් මම ඔබට ඒක දෙන්නේ නෑ. මේ ලෙඩේ මම මගේ ගෙදරට අරගෙන යන්නේ නෑ. මේ ලෙඩේ මගේ ගෙදර තිබුණොත් මං අල්ලපු ගෙදරට දෙන්නෙත් නෑ, රටට දෙන්නෙත් නෑ. අන්නේ අදිෂ්ඨානය ඔබට තියෙනවා නම් මේ ලෙඩේ පාලනය කරගන්න ලොකු පිටුහලක් වෙනවා. ඒ වගේම තමයි මේ වෛරසය දැන් හඳුනාගෙන තියෙන විදිහට ඉතා වේගයෙන් පැතිරෙන්න පුළුවන් ලොකු වෛරස් ලෝඩ් එකක් තියෙනවා. ඒ නමුත් මේ වෛරස් එකට ගමන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි ඔබට ඕනේ නම් මේ ගමන් කරන්න පුළුවන් සීමාව වැඩි කරන්න පුළුවන්. ඔබට ලෙඩේ තියෙනවා නම් මේ රට පුරාට මේක පැතුරවන්න පුළුවන්. කරුණා කරලා අපි ඉල්ලා සිටින ඔබ සමගින් ඒ වැඩේ කරන්න එපා. ඔබට ලෙඩේ තියෙනවද කියලා ඔබ අද දන්නේ නැහැ. තමාට හෙට වෙනකොටත් දන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. අත්‍යවශ්‍ය කාරණයකට පමණක් ගෙදරින් එළියට යන්න, රැකියා ස්ථානයට යන්න. එතෙන්දිත් අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන ඒ විදිහටම ආරක්ෂා කරගන්න.
ඒ වගේම ඔබේ හිතවතුන්ටත් මේ පණිවිඩය දීලා තියන්න. අනවශ්‍ය විදියට සංසරණය නතර කරන්න ඕනේ. මේක රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ සටනේ නියවෙල ඉන්න ආරක්ෂක හමුදාවන් වෙනුවෙන් පොලිසිය වෙනුවෙන් මම ඔබ සැමගින් ඉල්ලා සිටිනවා. මම හිතන්නේ හිතවතුනි අද දවසේ අපේ සාකච්ඡාවේ මුඛ්‍ය අරමුණ තමයි ලේකම්තුමා ඊටාම හෘදයාංගම විදියට මේ වචන වලට කැටි කරේ අපි පොදු සතුරෙක්ට මුණ දෙලින්න වෙලාවක් තවමත් එන්නතක් හොයාගත්තේ නැති තවමත් නිශ්චිත ඖෂධයක් හොයාගත්තේ නැති මරණීය වෛරස් රෝගයකට අපි මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම මහාචාර්යතුමිය පැහැදිලි කරා වගේ මේ අපි කලින් මුහුණ දීපු වෛරස් ප්‍රභේදය නෙමෙයි ඊට වඩා දරුණු එකක්. ඊට වඩා සාන්ද්‍රණය වැඩි එකක්. ඊට වඩා වේගයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදයකට අපි මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා අපි පළවෙනි වතාවටත් වැඩිය තීරණාත්මකව වැදගත් වෙන්නේ ලේකම්තුමා සඳහන් කළා වගේම අපි අපේ වගකීම තේරුම්ගෙන අපි රෝගී නොවී ඉන්නේ කොහොමද සහ යම් හේකින් අපිට රෝගය වැළඳුනොත් හිතවතුනි අපි තව කෙනෙක් ආසාදනය වීම වළක්වන්නේ කොහොමද කියන කාරණාව තමයි අද දවසේ මේ සාකච්ඡාවේ අපි මූලික වශයෙන්ම ඔබට ඒත්තු ගන්නන්න උත්සාහ කරේ. මම අධ්‍යක්ෂලාතුමාගෙන් අවසාන වශයෙන් අහන්න කැමතියි මේ ප්‍රශ්නයත් වැදගත් කියලා හිතන හින්දා දැන් මේ COVID-19 තත්ත්වයේ හින්දා අනිකුත් රෝගවලට ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ආ යුතුම පිරිසක් එහෙම එන්න එකෙන් වළකිනවා Tamanට COVID-19 වැළඳෙයි කියලා. ඉතින් මේ තත්වයට අපි මොකද්ද මහජනතාවට සෞඛ්‍ය අංශය පැත්තෙන් කියන්න කැමති? දැන් රෝහල් වලට රෝගීන් කොටස් දෙකක් පැමිණෙනවා. එකක් තමයි රෝහල් වලට රෝහල් වල තියෙන සායන සඳහා රෝගීන් පැමිණෙනවා. ඊළඟට රෝහල් වල නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් පැමිණෙනවා. මේ COVID-19 රෝගීන් සමගම. එතකොට දැන් සායන වලට පැමිණෙන රෝගීන්ට අපි ඇත්තටම ඉම රෝගීන්ට ගෙවල් වලට ඔවුන්ගේ ඖෂධ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ අත්‍යවශ්‍ය කියන්නේ අපි හිතමු සායන රෝගියෙකුට මොනවා හරි සංකලතාවයක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි අමාරුකම් හැදෙනවා නම් ඒ සායනයට එන්න පුළුවන්. ඒ සායන අපි වහලා නැහැ කිසිම නමුත් එතකොට ඒ අවශ්‍ය වුණොත් ඒ සායන වල වෛද්‍යවරු ඉන්නවා. ඒ අවශ්‍ය වුණොත් පරීක්ෂා කරලා බලලා ඒ වෛද්‍යවරුන් සියලුම ආරක්ෂණකම යොදාගෙන පරීක්ෂා කරලා බලලා ඒ රෝගියාව පරීක්ෂා කරනවා. නැත්තම් අපි කියන්නේ එහෙම සංකලතා නැත්තම් ඒ තමන්ගේ ඒ අවශ්‍ය ඖෂධ ටික ගෙදරටම ලැබෙන්න අපි ක්‍රමවේදයක් සලස්සලා තියෙනවා. ඒකට අනිකුත් රෝගීන් මම හිතන්නේ අපි දන්නවා මේ COVID-19 රෝගීන් වලට අමතරව තව රෝගීන් අම්මලා ඉන්නවා. ඊට පස්සේ අනිත් සියලුම රෝග ඒ කියන්නේ අපිට ඩෙන්ගු රෝගීන් හැම රෝගියෙක්ම මේ රෝහල් වලට ඇඩ්මිට් වෙනවා. ඉතින් මේ රෝගීන්ට ඇඩ්මිට් වෙන්න කිසිම බාධාවක් නැහැ. කිසිම බාධාවක් නැහැ. හැබැයි අපි හැම රෝහලකම මේ රෝගීන් ඇතුළත් වෙන විට අපි ඒ රෝගීන් ඒ කියන්නේ ට්‍රයජ් ක්‍රමයක්. ඒ කියන්නේ අපි බෙදා වෙන් කිරීමක් කරනවා බාහිර රෝගී අංශෙම. ඒ කියන්නේ මේ අපි අහනවා යම් කිසි ප්‍රශ්න මාලාවක්. ඒ කියන්නේ ඔබ මේ කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් බ්‍රැන්ඩික්ස් පොකුරේ කාගේ හරි ළඟ ඥාතියෙක් ඉන්නවද පොසිටිව් වෙච්ච කෙනෙක් ඉන්නවද ඊළඟට පැලියුගොඩ ෆිෂ් මාකට් එකට ගිහිල්ලා තියනවද ඒ විදිහේ යම් කිසි ප්‍රශ්න මාලාවක් අහලා ඒ එතකොට ඒ ඇඩ්මිට් කරන ડોක්ටර් තීරණය කරනවා හරි මෙහෙම මොකක් හරි ආශ්‍රිතයෙක් නම් වෙනම අපි ඒ සඳහා අයිසොලේෂන් යුනිට් හදලා තියෙනවා. එතකොට ඒ අයිසොලේෂන් යුනිට් එකට ගිහිල්ලා PCR පරීක්ෂණයක් කරලා PCR එක නෙගටිව් නම් සාමාන්‍ය වාට්ටුවකට යන්න. පොසිටිව් වුණොත් අපි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකට යවනවා. ඉතින් ඒ නිසා මේකත් එක්ක අනිත් රෝගී ප්‍රතිකාර සේවා එකක්වත් අපි නතර කරලා නැහැ. එතකොට එන්න බය වෙන්න ඕනේ නැහැ. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා අපි ලේකම්තුමා කිව්වා වගේ ඕගොල්ලන්ගේ මොනවා හරි එහෙම ආශ්‍රිතයන් එක්ක ගැටීමක් තියෙනවා නම් කරුණා කරලා අපිට ඒක නොවලා කියන්න. ඒක තමයි අපි කරන එකම ඉල්ලීම. ඒකෙන් අපි මොකද අනිත් රෝගීන්ටත් ඒ වගේම අපි කාර්ය මණ්ඩලය අනිවාර්යෙන් ආරක්ෂා කරගත යුතුයි. අපේ කාර්ය මණ්ඩලය නැත්තම් අපිට රෝගීන්ට ප්‍රතිකාර කරන්න මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්න අපිට කන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකට සහයෝගය දෙන්න කියන එක අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳයි. ලේකම්තුමන්ට අධ්‍යක්ෂකතුමන්ට මහාචාර්යතුමීට සහ විශේෂඥ වෛද්‍යතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හිතවතුනි අපි යෝජනා කරන්නේ රජය සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ පොලිස් සේවාවේ මේ සියලුම දෙනා තමන්ගේ යුතුයකම් නොපිරිහෙලා ඉටු කරන වේලාවක මහජනතාව විදියට ඔබ අප
අපේ යුතුයකම ඉටු කරමු. පුරවැසි වගකීම තේරුම් ගනිමු. අපේ රට අඩාල කරන්නේ නැතුව, ජන ජීවිතය අකර්මණ්‍ය කරන්නේ නැතුව, ආර්ථිකයේ නැවත වතාවක් ආපහු හරවන තැනකට රට ගෙනියන්නේ නැතුව ඉදිරියට යන්නට ඒ වගකීම අපි සතුව තියෙන බව ලේකම්තුමා කිව්වා වගේම අපි අසනීප නොවි අපි අසනීප වුණොත් යම් හේකින් ඒ තවත් කෙනෙක්ට ආසාදනය වීමට තියෙන ඉඩ අහුරමින් අපි සුරක්ෂිත හෙට දිනක හමු වෙන බලාපොරොත්තුවෙන් මේ සාකච්ඡාව අවසන් කර ඔබෙන් සමුගන්නේ. ආයිබෝවන්. අපි කවදත් කැමති සාර්ථකත්වයක් දකින්න. සමහර වෙලාවට අපි කරන තෝරා ගැනීම මේ සාර්ථකත්වය යහපත්ද අපි බලාපොරොත්තු වන අරමුණට යන්න තරම් මෙය පොහොසත් නැද්ද ප්‍රමාණවත් නැද්ද කියන කාරණේත් සමහර වෙලාවට බලපානවා. එහෙමනම් ඒ ගමනට පණිවිඩයක් දෙන්න යම් ආරම්භයකින් පටන් අරගෙන යම් තැනකින් පටන් අරගෙන ජීවිතයේ සාර්ථක ගමනක් ගිහිල්ලා ප්‍රායෝගිකව ඒ තලයේ ඉන්න කෙනෙක් අපිට කතා කරනකොට ඒ සාර්ථකත්වයේ පිළිබඳව අපිට යම් විශ්වාසයක් හිතේ ඇති වෙනවා. ඒක එතුමගේ ජීවිතය පිළිබඳව අපිට දැනගන්නත් ඔබට ඔබේ ජීවිතේ වර්ණවත් කරගන්නත් හේතු වෙනවා. දැන් අපි දකිනවා මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට වෘත්තිකයින් බොහෝ වෙලාවට ලොකු දායකත්වයක් ලබා දෙනවානේ. ඒ සඳහා වරලත් ගණකාධිකාරීවරුන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා සහ ඔවුන්ගේ දායකත්වයත් විශාල වශයෙන් ලැබෙනවා. ආයතන පරිපාලනය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ වරලත් ගණකාධිකාරීවරුන් ඉතා ඉහළ තැනක ඉන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට විශාල වශයෙන් යම් වරප්‍රසාද හම්බ වෙනවා. ඒ ඔවුන්ගේ අත්දැකීමට ක්‍රියාපටිපාටියට ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය. ඉතින් ඔබටත් කවදා හරි දවසක ජීවිතයේ වෙන ස්ථානයකට ළඟා වෙන්න පුළුවන්. අපි අද දවසේ ආරාධනා කළා මේ පිළිබඳව කතා කරන්න තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වුණු කෙනෙකුට සහ ඔබට එහෙම පණිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙකුට. එතුමා වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරලා වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක සභාපති ධුරය දක්වා පැමිණෙන්න එතුමට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම BDO Partners හි කළමනාකරන හවුල්කාරවරයෙක් ඒත් එක්කම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර ආයතනයේ අධිසමාජිකවරයෙක් ශ්‍රී ලංකා වරලත් කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධිසමාජිකයෙක් ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරියෙක් එතුමා සුජීව රාජපක්ෂ මැතිතුමා මං කිව්වාගේ BDO Partners කී එතුමා කළමනාකාර හවුල්කාරවරයෙක් මහජන බැංකුවේ සභාපතිවරයා ඒත් එක්කම සොෆ්ලොජික් ජීවිත රක්ෂණ සමාගමේ උපසභාපතිවරයා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අපි සමාජයට පණිවිඩයක් දෙන නිසා ඔබේ අත්දැකීම සහ ඒ කාරණා නිසා ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරේ ඔබතුමාව හඳුන්වා දෙන්න. ඔබතුමා ජීවිතේ යම් සාමාන්‍ය තැනකින් පටන් අරගෙන ඇවිල්ලා මම අර හඳුන්වා දුන්නු තැන දක්වා තැන නෙමෙයි තැන් කියලා කියන්න පුළුවන්. ඔබතුමා ළඟා කරගත්තු ඉලක්ක රාශියක් තිබෙනවා. පුංචි තැනකින් පටන් අරන් අවුරුදු 4ක විතර අත්දැකීමකින් ජීවිතේ මේ තැනට ඔබතුමා ඇවිල්ලා තියෙනවා. අද මහජන බැංකුවේ සභාපතිවරයා. ආරම්භය ගැන අපි කතා කරොත් අපිටත් එතනින් පටන් ගන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ විශේෂයෙන් වරලත් ගණකාධිකාරී ආයතනයට සහ අපේ සුජීව මුණදාස මැතිණිය ඇතුළු සියලු දෙනාට මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතින් මේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න ඉස්සෙල්ලා අපේ යම්කිසි පසුබිමක් තියෙනවා. ඒ පසුබිම මම හිතන්නේ අපි දැනගත යුතුයි. මම විශේෂයෙන් මම මෙහෙ නෙමෙයි මම කොළඹ කෙනෙක් නෙමෙයි මම මාතර කිතලගම කියලා නැගෙනහිර කියලා ඉතා කුඩා ග්‍රාමයක තමයි ඉපදුනේ. අපේ පවුලේ 5 දෙනායි අම්මයි තාත්තයි. ඉතින් බොහොම ඔය ගොවිතැන් කරගෙන පොඩි ව්‍යාපාර කරගෙන හිටියේ. නමුත් එතින්දි මං 3 පන්තියට වගේ වෙනකන් ගමේ ඉස්කෝලේකට ගිහිල්ලා එතනින් තාත්තලා ඉගෙන ගත්තේ නැති වුණාට ඔවුන් විෂනරි ලීඩර්ස්ලා කියලා තමයි අපි පිළිගන්නේ. මොකද හේතුව ඔවුන්ට ලොකු දැක්මක් තිබ්බා. ඒ වගේ ළමයි 5 දෙනාටම හොඳම අධ්‍යාපනය දෙන්න තමයි අවස්ථාව තිබුණේ. ඒ අනුව මම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට 4 පන්තියේ ඉඳලා බැඳුණා. එතෙන්දී ඉඳලා ඉතින් මගේ ජීවිතේ යම් යම් වෙලාවට වෙනස්කම් වෙන්න ගත්තා. මොකද හේතුව විශේෂයෙන්ම නායකත්ව ගුණාංග, තරංගයට මුහුණ දීම, වෙලාවට වැඩ කිරීම, ඒ වගේ ගොඩක් දේවල්. මොකද හොස්ටල් වල ඉන්නකොට ඒ වගේ දේවල් අවශ්‍යයි. එතනින් පස්සේ තමයි මම A level උසස් පෙළ කරලා ඊට පස්සේ ගෙදර ඉන්න අතරේ පොඩි කාලයක් පස්සේ තමයි මට මේ මගේ හිතවතෙක් ඉන්නවා අදටත් යාළුවා ජගත් ප්‍රේමතිලක. ඔහු තමයි මට මේ වරලත් ගණකාධිකාරී ආයතනයේ දැන්වීම මට පෝස්ට් එකේ කාලේ මේව නෑ මොනවත් ටෙලිෆෝන් නෑ. ඉතින් පෝස්ට් එකේ ඉවුවා. අතට තාත්තත් එක්ක කතා කරනකොට තාත්තා අනිවාර්යෙන්ම කිව්වා ඔය ළමයා අනිවාර්යෙන් වරලත් ගණකාධිකාරීවරයෙක් විය යුතුය කියන එක. මොකද ඒ කාලේ දැන් කාලේ වගේ නෙමෙයි මටත් අද ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි බොහොම සාකච්ඡා කරලා දැන් කතා වෙන්නේ. ඒ කාලේ එහෙම නෙමෙයි තාත්තා කිව්වනම් අම්මා කිව්වනම් එච්චර තමයි. අර මයිවේයෝ හයිවේ කියන සංකල්පේ තමයි. ඉතින් ඒ අනුව මමත් අනිවාර්යෙන් මේකට අනුගත වෙලා ඒ අනුව තමයි මම කොළඹට එන්නේ.
කොළඹට ඇවිල්ලා දැන් ඔය වීඩියෝ පාර්ට්නර්ස් ඒ කාලේ බුරාහතියන් කම්පැනි කියලා කිව්වේ ඒකට මම ට්‍රේනින් මොකද මේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙනකොට පස්සේ තමයි මට තේරුනේ අවශ්‍යම දෙයක් තමයි මේ පුහුණුව කියන එක. මොකද හේතුව ඊට පස්සේ මං ඒ ආයතනයට බැඳිලා එතන පුහුණුව කරනවා. ඒ පුහුණුව කරන අතරේ මං ඒ වරලත් ගණකාධිකාරී ආයතනයේ තියෙන සියලුම විභාගවලට වාඩි වෙනවා. ඒ වාඩි වෙලා එතනින් කෙමෙන් ඉදිරියට යනවා. ඒ ඉදිරියට ගිහිල්ලා තමයි මං වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්නේ. මට මුලින් ඉතා කටුක ජීවිතයක් තමයි ගත කරන්නේ බෝඩින් වල ඉඳලා ඒ වගේ. නමුත් මුලින් මට තේරුන්නේ නැති වුණාත් මේ වරලත් ගණකාධිකාරීවරයෙක් වීමේ මේ වැදගත්කම මම ඒ මගේ දැක්ම මගේ විෂන් එක සාක්ෂාත් කරගත්තට පස්සේ තමයි මට තේරුනේ මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. මොකද අදටත් වරලත් ගණකාධිකාරී ආයතනය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානතම ආයතනයක්. ඒ වගේම එතනින් බිහි කරන සමාජිකයන් අපි වගේ සමාජිකයන් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම ඉන්නවා. දැනටත් 6000ක් පමණ වරලත් ගණකාධිකාරීවරුන් ඉන්නවා. ඒයිනු 30ක් පමණ වැඩ කරන්නේ සහ වුන් පදිංචිව ඉන්නේ පිටරට. ඒකට හිතා ගන්න පුළුවන් කොච්චර මේකට ඉල්ලුමක් තියෙනවද කියලා. ඉතින් ඒ අනුව තමයි අපි බලන්න ඕන දැන් මේ වෙලාවේ සමහරලාට අපේ තරුණ මේ අපේ දුවලා පුතාලා මේ බලාගෙන ඇති මෙවැනි ආයතනයකින් සමාජිකත්වය අරගෙන ඉදිරියට යෑමේ වැදගත්කම. ඒක ඉතාම වැදගත්. එතකොට මමත් ඒ විදියට ඇවිල්ලා ඒ පසුබිමකින් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා කොළඹ මම ඒ වැඩ කරපු නැත්තම් මම ඒ ට්‍රේනින් වුණ පුහුණුව ලැබූ ආයතනයේ තමයි අද ප්‍රමුඛ හවුල්කරු හැටියටත් ඉන්නේ කළමනාකරන හවුල්කරු හැටියට. ඒ අතරට මගේ දැක්ම මං එන්න වැඩි කළා තවත් විවිධ ආයතනවල ලංකාවේ මං හිතන්නේ ගත්තොත් ආයතන 30ක 40ක වගේ මං ප්‍රමාණයක ඉඳලා තියෙනවා. මේ වෙනකොට අර ඔබතුමා මනෝජ් කිව්වා වගේ ඒත් කීපයක් තමයි ඔය කිව්වේ. තව එතන ගොඩක් ප්‍රමාණයක් තියෙනවා ආයතනවල අපි ඒ කියන්නේ අපි අපේ සේවය සපයනවා. අපි ඒ තැන්වල අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්නවා. අපි සභාපතිවරු හැටියට ඉන්නවා. හැබැයි මේ හැම දෙයක්ම මට ලැබුණේ එකක් මගේ අම්මා තාත්තා නිසා අනිත් එක මගේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ ඒ ගමේ පොඩි ඉස්කෝලේ කිතලගම නැගෙනහිර ඉස්කෝලේ නිසා තුන තමයි අනිවාර්යයෙන්ම මගේ ඒ පුහුණු වෙච්ච ආයතනය බුරාහතියක එහෙම නැත්නම් දැනට වීඩියෝ පාර්ට්නර්ස් ප්‍රධාන වශයෙන්ම වරලත් ගණකාධිකාරී ආයතනය නිසා. ඉතින් ඒක අපි කිසිම විදියකින් මං අඩුතක්සේරුවක් කරන්නේ මොකද ඕනම තැනක මම යන තැනක මම මගේ බිස්නස් කාඩ් එකක් දුන්නත් මගේ තියෙනවා නම් ඒ කියනවා FCA කියලා අපි කියන ෆෙලෝ මෙම්බර් ඔෆ් ඒ කියන්නේ අධිසමාජිකයෙක් කියන එකේ වරලත් ගණකාධිකාරී ආයතනේ එතකොට කෙනෙක් දෙසරයක් අපේ දිහා බැලීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක ඕක තමයි මට කියන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේක තමයි වැදගත්කම තියෙන වරලත් ගණකාධිකාරියෙක් වෙන එකේ. කොහෙන් පටන් ගත්තත් තමන්ට හොඳ වෘත්තීය සුදුසුකමක් තිබෙනවා නම් තමන්ගේ වටපිටාව තමන් නිර්මාණය කරගෙන තියෙනවා නම් අනාගතයේ ගමන පැහැදිලි. අපිට කෙටි විරාමයක් දෙන්න. ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙමු. බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්මයාත් එක්ක අද මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සභාපතිතුමා දැන් ඔබතුමාගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්නේ වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහටනේ. හැබැයි ටික කාලයක් යනකොට ඔබතුමා ඒ ආයතනෙම සභාපතිවරයා බවට පත් වෙනවා. තමන් පටන් ගත්ත තැන සභාපති තනතුරටම එන්න ඔබතුමාට හැකියාව ලැබෙනවා. යම් ආකාරයකින් සඳහනක් කරා කොහොමද ආයතනයට සම්බන්ධ වෙන්නේ කියලා. තවදුරටත් ඒ පිළිබඳව ඔබතුමාට වටිනා කාරණයක් කියන්න තියෙනවා නම් ඒකයි වරලත් ගණකාධිකාරී ආයතනයට සම්බන්ධ වීමත් එක්ක ඔබතුමාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණයයි අපි පැහැදිලි. මෙහෙමයි දැන් වරලත් ගණකාධිකාරීවරයෙක් කියන්නේ ගණකාධිකරණය නැත්තම් මේ අර නම්බර් ක්‍රන්චින් එහෙම නැත්තම් මේ ගණන් පිළිබඳව දැනුම විතරක් නෙමෙයි. මොකද හේතුව සමහරු හිතන් ඉන්නවා මේ ගණන් නෑ. සමහරු හිතන් ඉන්නවා මේ පෝස්ට් මෝටම් කරන කෙනෙක් මේ ඔඩිට් කරන කෙනෙක් විතර නෑ. මොකද හේතුව වරලත් ගණකාධිකාරී ආයතනයේ ඒ තියෙන විභාග හතරක් තියෙනවා. ඒ හතර සහ ප්‍රායෝගික දැනුම ලබාගත්ත කෙනෙකුට මං හිතන්නේ මේ රටේ නෙමෙයි ලෝකේ තියෙන හැම විෂයක්ම හැම වෘත්තියකම දැනීම එනවා. උදාහරණයකට ගණකාධිකරණය පිළිබඳ දැනීම එනවා. ඊට පස්සේ විගණනය පිළිබඳ දැනීම එනවා. අලෙවිකරණය පිළිබඳ දැනීම එනවා. අනිත් IT ගැන දැනීම එනවා. ප්‍රොඩක්ෂන් නිෂ්පාදනය ගැන හැම දෙයක් ගැනම දැනීමක් එනවා. එතකොට එහෙම කෙනෙක් තමයි මේ වරලත් ගණකාධිකාරී. එතකොට දැන් මටත් ඒ සියල්ලම ලැබුණා. ඒ ලැබුණේ ඒ අවුරුදු 4ක කරපු ඒ විභාග සහ ඒ අවුරුදු 4 කරපු මේ ප්‍රායෝගික මේ ඒ ට්‍රේනින් වලින්. ඊට පස්සේ දැන් මට අවශ්‍ය දැන් අපි දැන් කෙනෙක් වුණා මගේ ජීවිතයේ තියෙන දෙයක් තමයි මම හැමතිස්සෙම මගේ විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එක මම හැමතිස්සෙම ඒ විෂන් එක සාක්ෂාත් කරගන්න මම නිතරම ඒකට අනුගත වෙලාම ඉන්නවා.
මම කිසිම විදියකින් මගේ විෂන් එක කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. මම ඒක කිසිම විදියකින් කැප කරන්නේ නැහැ. විෂන් එක දිගට යනකොට තියෙන බාධක ඔක්කොම මම කැප කරනවා. අර විෂන් එක මම දිගටම තියාගෙන. ඒ අනුව තමයි මම වරලජ් ගණකාධිකාරී ආයතනයේ සමාජිකත්වය ලැබුවම මම හිතුවා කවදා හරි මම මෙතන එතකොට අපෙත් රෝල් මොඩල්ස් කියලා ඉන්න. දැන් අපි දකින්න මේ ආයතනයේ ඉන්න සභාපතිවරු දිහා. එතකොට දැක්ක ගමන් අපිටත් හිතනවා මට හිතුණා කවදා හරි මම මෙතන අනිවාර්යයෙන්ම සභාපති වෙනවා. එතකොට මම ඒකට දිගේම ඒකට යනවා. ඒකට අවශ්‍ය සියලුම වැඩ කටයුතු කරනවා. දැන් ඒකත් මේ නිකන් කවුරුවත් කැමැත්තට මේ ගන්නෙ නෑ. එතන පාලක මණ්ඩලයක් තියෙනවා. ඒ පාලක මණ්ඩලේ පාලක සභිකයෙක් වෙන්න ඕන. සභිකයෙක් වෙලා කාලයක් ඉඳලා හොඳට වැඩ කරන්න ඕන. වැඩ කරලා ඒ සමාජිකයින්ගේ අපේ බරලත් ගණකාධිකාරීන්ගේ තමන් එයාට කැමැත්ත දිනා ගන්න ඕන. හොඳ හිත දිනාගෙන ඊට පස්සේ තමයි ඒ සභාපති පුටුව දක්වා යන්න පුළුවන්. ඒකත් ඉලෙක්ෂන් තියෙනවා. ඒකත් ඡන්දය තියෙනවා. ඉතින් මේ ඡන්ද කියන ඒවා දෙන්නේ නැහැ මේ අර නිකන් ඒවා අපේ ගණකාධිකාරීන් හිතනවා මෙයා තමයි සුදුසු පුද්ගලයා. එහෙම ගිහිල්ලා තමයි මම තව එක්කෙනෙක් එක්ක තරඟ කරලා තමයි මම මේ තැනටපත් වෙන්නේ. ඉතින් මේ තැනටපත් වෙනකොට අපි දැනගන්න ඕන අපිට මේ න්‍යායික දැනීම විතරක් තිබිලා මදි. අපිට තියෙන්න ඕන ඊට වඩා එහා ගියපු දැනීමක්. විශේෂයෙන්ම අපි ගමෙන් එන අය හැටියට අපිට ඉංග්‍රීසි දැනුම අඩු වෙනවා. ගෙවල් වල ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඕක තමයි මට තිබ්බ ලොකුම මේ අභියෝගය. නමුත් මම කොළඹට ඇවිල්ලා ඒ අභියෝගය ජය ගන්නවා. ඒ අභියෝගය ජයගන්නේ මම අර විභාග කරන අතරේ මම ඉංග්‍රීසි පන්ති වලට ගිහිල්ලා ඒව හදා ගන්නවා. එතකොට මම සමාජ ඉදිරියේ මට තේරෙනවා මට කිසි බය නැතුව ගිහිල්ලා කතා කරන්න පුළුවන්. මොකද වරලත් ගණකාධිකාරීවරයෙක් කියන්නේ ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙටම යන්න පුළුවන්. එතකොට ඒ අනුව අර මම කියාගෙන ආවේ අපිට hard skills කියන ඒවා මේ හැම එකෙම එන ඕනම විභාගයක් කරනකොට අපිට දැන් උදාහරණ වරලත් ගණකාධිකාරී විභාග කරනකොට අපිට විගණන ප්‍රමිත ගණකාධිකරණ ප්‍රමිත ඒ හැම දෙයක්ම සමාගම් පනත ගැන වෙන පනත් ගැන එනවා. ඒව තමයි අපි කියන්නේ hard skills කියලා. එතකොට දැන් ඊට අමතරව අපිට තියන්න ඕන soft skills කියලා දෙයක්. මේ මුරුදු නිපුණතා කියන දේ තමයි අපිට අවශ්‍යම වෙන්නේ කෙනෙක් ෂයින් වෙන්න. හොඳට දිලිසෙන්න. ඒක තමයි මම කරගත්තේ. විශේෂයෙන්ම අපිට අවශ්‍යයි මේ soft skills කියන්නේ දැන් මම මේ කතා කරන එක soft skill එකක්. කෙනෙකුට පුළුවන් වෙන්න ඕන කතා කරන්න. කෙනෙකුට තැනක ගිහිල්ලා ලස්සනට ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ posture එක මේ මං අතපය මේ කරන ඒ ඔක්කොම ඒක time management එක තියෙන්න ඕන. එතකොට internal මේ සම්බන්ධතාවය අන්තර්පුද්ගල සම්බන්ධතාවය තියෙන්න ඕන. එතකොට වෙලාවට වැඩ කිරීම තියෙන්න ඕන. එතකොට ප්‍රශ්නයක් අනිත් කෙනා ඒ පැත්ත දිහා බලලා තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ওই වගේ ගොඩ ස්පිරිචුවල් පැත්ත තියෙන්න ඕන. ගොඩාක් දේවල් තියෙන. ඉතින් ඕවත් මම ඉගෙන ගත්තා. මං හිතන්නේ මේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙනකොට මං හිතන්නේ නිතින්ම ඒ සියල්ලම එනවා. ඒ සියල්ලම ආවට පස්සේ දැන් මම ගැන ගත්තොත් මං එතන සභාපති වෙනවා විතරක් නෙමෙයි ඊට අමතරව මං ගොඩාක් තව තැන්වලට මේ වෙනවා. ඒ හේතුව තමයි තමන් යම් කිසි තැනක නැතුවම බැරි පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා indispensable person කියලා. දැන් මගේ ඒ ප්‍රතිපත්තිය හැමතැනම තියෙනවා. මං කොහේ ගත්තත්, ගෙදරක පෞල් සංස්ථාව ගත්තත්, මගේ වැඩ කරන හැම ආයතනයක්ම ගත්තොත් මං එතන indispensable person කෙනෙක් වෙනවා. නැතිවම බැරි පුද්ගලයෙක් වෙනවා. හැබැයි ඒකට අර සාමාන්‍යයෙන් මේ ඇවරේජ් සාමාන්‍ය කෙනෙක් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒකට ගොඩාක් එහා ගිහිල්ලා තමන් කියවන්න ඕන, දැනුම ලබා ගන්න ඕන. මේ හැම කෙනෙකුම එතකොට හැම කෙනෙක්ම හොයනවා. මේ සුජීව ඉන්නවද? සුජීවගෙන් අහන්න. මේක කරන්න. එයාගෙන් පොඩ්ඩක් එයාගෙන් අහන්නකෝ අදහස මොකද්ද කියලා. අන්න එහෙම තත්ත්වයකට මොකද අද මම දැකලා තියෙනවා තරුණ ළමයි ගොඩක් වෙලාවට එහෙම වෙනවා අඩුයි. ඒක මං හිතන්නේ ඒක ගොඩක් ලබා ගන්න ඕන. අනිත් එක තමයි මේ වරලත් ගණකාධිකාරී ආයතනයේ දැන් ඔය මේ වෘත්තීය විෂය විතරක් නෙමෙයි උගන්වන්නේ. දැන් ඕනම කෙනෙකුට මම දන්නවා මටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි නිතරම ඒ ළමයින්ට පළවෙනි ඩිග්‍රිය ෆස්ට් ඩිග්‍රී එක කියනවා. ඒ ෆස්ට් ඩිග්‍රී එක අවශ්‍ය වෙනවා. දැන් වරලත් ගණකාධිකාරී ආයතනයෙන් පළවෙනි ඩිග්‍රී එකක් දෙනවා. ඒකත් වැදගත්. මොකද එතකොට කෙනෙකුට වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාග කරන අතර ඒ ඩිග්‍රී එකට අදාළ දේවලුත් මේ ඩිග්‍රී එක මේ UGC එක නැත්නම් යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් සභාව එහෙම නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ දෙකම පිළිගත්ත. තාම වැදගත් පිළිගත්ත දෙයක්. ඒක නිසා මම හිතනවා දැන් එන අයට බොහොම හොඳයි. ඒක ඉතා වාසනාවන්තයි දැන් ඉන්න තරුණ ළමයි මොකද මේ වගේ ආයතනයකට ඇවිල්ලා එවැනි මේ දෙක මොකද අපිට ඒ කාලේ තිබුණ නැහැ ඒක. ඒ කියන්නේ අර ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් කියන කොම්බිනේෂන්ස් අන්න හරි. ඔබතුමා ඒක කිව්වා. ඇකඩමික් සහ මොකද හේතුව කෙනෙක් ඇකඩමික්ම වෙලා වැඩක් නැහැ.
එයා ඇකඩමික් ක්වොලිෆිකේෂන් විතර අරගෙන වැඩක් නැහැ. නමුත් ඒකට අනිවාර්යයෙන්ම වෘත්තීය සුසුකමක් තියෙන්න ඕන. මම නිතරම කියන සමහර අය හිතනවා මේ අම්මලා තාත්තලා උනත් හිතනවා නෑ මගේ ළමයාට ඇකඩමික් ඒ කියන්නේ ඩිග්‍රී එකක් තිබ්බොත් ඇති. MBA එකක් තිබ්බොත් නෑ මේ ඩිග්‍රී MBA PhD කියන ඒවා මේ යන්නේ එකම තලයක. නමුත් ඒකට වෘත්තීය සුසුකමක් කියන එක තමයි මේ චාර්ටර්ඩ් අකවුන්ටන්සි නැත්නම් වරලත් ගණකාධිකාරී කියන්නේ. අන්න ඒක ගත්තොත් තමයි එයා සම්පූර්ණ පුද්ගලයෙක් වෙන තා එයාට ලංකාව විතරනේ ලෝකේ ලොකුම ඩිමාන්ඩ් එකක් එනවා. මම හිතන්නේ ඒක තමයි අපිට වෙලා අපිට ඇවිදින්න තියෙන්නේ. මම හිතන්නේ ඒක තමයි මෙතන අපි දැනගත යුත්තේ. ඒ සියල්ල අවබෝධයෙන් තමන් වෙත ළඟා කර ගැනීමේ ප්‍රතිඵලය තමයි වටිනාකම තමන් කරා සොයා ඒම. පැහැදිලිවම. ඒ සඳහානේ සූදානම් වෙන්නේ. මම දැන් අපිට තව කාරණා සාකච්ඡා කරන්න තියෙනවා. නැවත අපිට මොහොතක් දෙන්න කෙටි විරාමයකට. මාධ්‍යත් පාවිච්චි කරලා මේ වෙලාවේ මේ වටිනා අපේ කාලයත් වැය කරලා අපි කරන්නේ ඒ අවස්ථාව ඒ දැනුවත් භාවය ලබා දෙන එක. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන එකේ හීනයක් දරුවෙකුට ඇති වෙන්න පුළුවන් සුජීව රාජපක්ෂ මහත්මයා ඔබතුමා කිව්වා වගේ ලංකාවේ නැත්නම් විදේශ රටවල් වලත් බොහෝ දෙනෙක් වැඩ කරනවා. ලංකාවේ අවස්ථාව නැත්නම් වෙන රටකට ගිහිල්ලා හරි තමන්ගේ ජීවිතය සුඛිත මුඛිත කරගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන එක අධීර කිහිපයක වැඩක්නේ අධීර කිහිපයකින්නේ පූර්ණ සුදුසුකම ලබා ගන්නේ අර්ධ සුදුසුකම් මේ පාර්ට් ක්වොලිෆිකේෂන්ස් තමන්ට පෙන්වන්න පුළුවන්ද ඒ වයින් තමන්ට සුදුසුකම් අතරමැද සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවද? මොකද ඔක මටත් ඒ කාලේ තිබුණා. දැන් අපි විභාග කරගෙන යනකොට මේකේ මතයක් තියෙනවා මේ විභාග බොහොම අමාරුයි කියලා. ඇත්ත වශයෙන් අමාරු තමයි. ලේසි විභාග වෙන්න බෑනේ. එහෙම නැත්නම් ලංකාවේ 6000ක් විතරක් ඉන්නේ නෑනේ. නමුත් ඒ 6000ට වඩා තව දසදහස් ගාණක් ඉන්නවා භාගයට ක්වොලිෆයි වෙච්ච අය භාගයක්. එතකොට දැන් මේක අපිට තේරෙන්න ඕන යම් කිසි කෙනෙක් කරගෙන යන අතරේ යම් කිසි අපහසුවක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් විභාග 4න් විභාග 2ක් කරලා එතනින් එළියට යන්න පුළුවන්. විභාග 2ක් සමග අවුරුද්දක පළපුරුද්දක් තියෙනවා නම් ඔහුට හම්බෙනවා CBA කියලා ක්වොලිෆිකේෂන් එකක්. තේරෙනව නේද? එතකොට සර්ටිෆයිඩ් බිස්නස් අකවුන්ටන්ට්. ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම සමාජය පිළිගන්නවා, ආයතනවල පිළිගන්නවා, රජයේ ආයතනවල පිළිගන්නවා. මොකද ඒවට මේ වලත් ගණකාධිකාරී ආයතනය විසින් ඒ ආයතනවල සහ රජයට කියලා තියෙනවා මෙන්න මේ වගේ පුද්ගලයෙක් නිපුණතාවයෙන් යුතු පුද්ගලයෙක් අපි එළියට දානවා. මෙන්න මේ අවුරුදු දෙක විභාග දෙකක් කරලා අවුරුද්දක මේ පුහුණුව තියෙන එයාව කරුණාකරලා මේ බඳවා ගන්න බලන්න කියලා. ඊට පස්සේ එතනින් විතරක් නෙවෙයි තවදුරටත් තවත් අවුරුද්දෙන් තුන්වෙනි විභාගෙත් කරලා අවුරුදු 2ක් පුහුණුව තියෙනවා නම් එයාට වෙන තව මේ ක්වොලිෆිකේෂන් එකක් දෙනවා. එතකොට ක්වොලිෆිකේෂන් ඇත්ත වශයෙන් මෙතන යනකොට 3ක් ගන්න පුළුවන්. ඉතින් අවසානයේ තමයි මේ වරලත් ගණක. ඉතින් ඒක මං හිතන්නේ ඒක ඉතා වැදගත් මේ වෙලාවේ. මොකද සමහරු හිතන් ඉන්න දැන් මේක බාගෙට කරාට වැඩක් නැහැ කියලා. නමුත් කවුරුවත් එහෙම බාගෙට කරන්න යන එක නෙමෙයි හොඳ. අනිත් එක ඒක තමයි එක පැත්ත. අනිත් එක තමයි තේරුම් යන්න ඕන දැන් මේ ගණකාධිකාරීවරයෙක් කිව්වම දැන් මම උදාහරණ ගත්තොත් මම ගණකාධිකාරීවරයෙක් හැටියට නෙමෙයි දැන් කටයුතු කරන්නේ. මම සම්පූර්ණ මම මහජන බැංකුවේ සභාපති කියන්නේ සම්පූර්ණ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ. පීපල්ස් ලීසින් සමාගමේ සභාපති කියනකොට ඒ ලීසින් ගැන කතා කරා. එතකොට තව මේ හේලි සමාගමේ මම කම්පැනි දෙක තුනක ඉන්නවා. ඒවා විවිධ වෙන වෙන දේවල් කරන බිස්නස් කරන. එතකොට ඒවයිත් මම ඒ දැනුම තියෙනවා. එතකොට ලංකාව ගත්තොත් මම හිතන්නේ අපේ වරලත් ගණකාධිකාරීන් ගත්තොත් ලංකාවේ තියෙන ඔය විශාල කම්පැනි 100ක් 200ක් ගත්තොත් මම හිතන්නේ 40ක් 50ක CEO ලා ඒ කියන්නේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ප්‍රධාන විධායක නිලධාරී එහෙම නැත්නම් සභාපතිවරු එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් ඉන්නේ වරලත් ගණකාධිකාරීන්. ඕක ඉතින් ලංකාවේ විතරනේ ලෝකෙත්. අනිත් එක මේ වරලත් ගණකාධිකාරී ආයතනය ලෝකේ තියෙන ආයතන සෑහෙන ගණනාවක අධිසාමාජිකත්වය ලැබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් එංගලන්ත ගත්තොත් ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් කියලා තියෙන අපේ ඉන්ස්ටිටියුට් එකත් ඒකේ ඍජු විභාග කරන්න පුළුවන්. එක විභාගයක් තමයි කරන්න ඕන මෙහි වරලත් ගණකාධිකාරීවරයෙක් ඒ රටට ගියොත්. එතකොට ඕස්ට්‍රේලියාවට ගියොත් ඒත් එහෙමයි. ඕස්ට්‍රේලියාවේ කෙලින්ම සමාජිකත්වය හම්බෙන්න තියෙනවා. ලංකාවේ වුණත් වෙන වෙන තරඟකාරී විභාග තියෙනවා. ඒ විභාගවල ඒ ආයතනවල කරන්න ඕන අන්තිම විභාග විතරයි. පේපර්ස් 4ක් ඒ කියන්නේ 4ක් ඉතින් ওই වගේ ගොඩක් සම්බන්ධකම් මං හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා වරලත් ගණකාධිකාරී ආයතනයේ විසින් පිරිනමන. මං හිතන්නේ මේවා ඉතා වැදගත්. ඒතකොට කිසිම කෙනෙක් බාගෙට හැලෙන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න ඕන. ඔහුට එය සුදුසුකමක් බවට ඒකට පැහැදිලිවම හැම අවස්ථාවකම සුදුසුකමක් වෙනවා. අපි මිනිත්තුවක් අරගෙන පැහැදිලි කරමු සභාපතිතුමා මේ දැන් යම් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න කෙනෙක් ආයෝජනයක් කරනවානේ. එතකොට විවිධ විදිහට සමහරවිට මුදල් අපත යන්නත් පුළුවන්. මොනවද හිතලා බලන්න ඕන කරුණු එවැනි ආයෝජන? නෑ මෙහෙමයි දැන් ඔතන හිතලා බලන්න ඕන එකක් තමයි අපි මේ වෙන අපි පොදුවේ නැති පුද්ගලයෙක් වෙනවද කියන එක. ඒ කියන්නේ Tamanටම ආවේනික සමාජය පිළිගන්න සමාජය දෙසරයක් බලන
පුද්ගලයෙක් වෙනවද කියන එක තමයි මට අවශ්‍යතාවය. අනිත් එක තමයි සමාජයට සහ රටට යම්කිසි වැඩක් කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙනවද. එතකොට ඒ දෙක. අනිත් එක මේ විශාල මුදලක් නොගෙව කරගන්න පුළුවන්. මොකද හේතුව ලංකාවේ මේ විශේෂයෙන්ම ගම්මානවල ඉන්න අපි වගේ ආපු අය සමහරලාට අමාරු එක සැරේට වියදම් කරන්නේ. එතකොට එච්චර විශාල වියදමක් නොකර කරන්න පුළුවන් දෙයක්ද. ඉතින් ඕව බැලලා අන්තිමට දැන් මම පිළිගන්න මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒක නිසා මම මේ රටට යමක් කරන්න ඕනේ. ඒක තමයි මම මේ කරන්නේ. ඉතින් ඒක නිසා ඔය වැනි දේවල් තමයි අත් වශයෙන්ම අපි බලන්න ඕන. මට එකක් කියන්න ඕන කවදාවත් තමන් කවදාවත් දුක් වෙන්නේ නැහැ මේ ආයතන විභාගයක් කළා මේ ආයතන සමාජිකත්වය ගත්තොත් ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම තැනක ඕනම වෙලාවක ලොකු ඉල්ලුමක් තියෙන කෙනෙක් හැටියට තමන්ටපත් වෙන්න පුළුවන්. ජීවිතය අපි කොතනින් පටන් ගත්තත් කවුරු විදිහට ඉපදුනත් මොන ආකාරයෙන් ඉපදුනත් සාර්ථක පුද්ගලයෙක් විදිහට තමන්ගේ ජීවිතය අවසන් කරන්න තමන්ට පුළුවන් කමක් තියෙනවා. උපත කෙසේ තීරණය වුණත් එතනින් එහා ජීවිතය සකස් කරගන්න එක තමන්ගේ අතේ තියෙන්නේ තමන්ගේ වගකීමක්. ඉතින් මේ සඳහා වරලත් ගණකාධිකාරී ආයතනය සුජීව රාජපක්ෂ මහත්මයාට කොයි ආකාරයෙන්ද ඉවහල් වුණේ කියන දේ අපි කතා කළේ. ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී මහජන බැංකුවේ සභාපති ඒත් එක්කම වීඩියෝ පාර්ට්නර්ස්ගේ කළමනාකරන හවුල්කරු සුජීව රාජපක්ෂ මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඔබතුමාගේ වටිනා කාලය තීරණයක් ගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් වෙන් කළාට. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඒත් සමගම අද ඉරිදා ආයුබෝවන් වැඩසටහනත් අපි මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. ඔබට ප්‍රාර්ථනීය සුවපත් දිනයක්. ආයුබෝවන්.